අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ කවුරුත් වගේ දන්න පරිදි සීලුම දෙනායේ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනුසාය බ්‍රහ්මකාරණාය මානෝ විවේක ධම්මතා ධම්මං යමහං චරේය විජඤ්ඤං යතාහං ආකාශෝව අභ්‍යාපජ්ජමානෝ ඉද්ධේව සන්තෝ අසිතෝ චරේයාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාකච්ඡාව මෙහෙවන දෝතක ස්වාමීන් වහන්සේ ඒ සඳහා දක්වන දක්ෂතාවය සරුවච්චන් වහන්සේ වගේ අසීමිත ඥානයක් ඇති කෙනෙක් දැක්කට පස්සේ ඒ සඳහා බුදුහාමරන්ගේ මොලේ ඥානය උකහා ගන්න හැටි සුදුසු විදිහට දරුවෙක් අම්මගේ තනේ එල්ලිලා ඒ කිරි බොනකොට ඒක මා පුදුමාකාර ඒ දරුවයි මවයි අතර සම්බන්ධතාවයක් පේනවා. හරිම සුන්දරයි ඒ වැඩේ. ඒ වගේ මේ බුදු කෙනෙක් හම්බෙලා අමා මෑණි බුදු පියාණන් වහන්සේ හම්බුනාට පස්සේ කළ යුතු දේ දරුවා දන්නවා. එහෙම නැත්නම් මේ මව් නුවණක් දන්නා වගේ දරු නුවණකුත් තියෙනවා. ඉතින් ඒක හැමෝටම හිටින්නේ. ඒක එන්නේ පස්චිම භවිකයෙකුට විතරයි. මේ ආත්ම ජීවන නිවන් දකින්න කෙනාට දන්නවා බුදු කෙනෙක් දැකවම අහන්න ඕන දේ කරන්න ඕන දේ. අනික් කට්ටියගේ තියෙන චපල මනසක් ඒගොල්ලෝ දේශපාලන ගත අහනවා ආර්ථික ප්‍රශ්න අහනවා සමාජික ප්‍රශ්න අහනවා. ඉතින් බුදුරජාණන්සේ බබා නලවන්න උත්තර දෙනවා මිසක් අර වගේ පූර්ණ උත්තරයක් ජීවිත පරිවර්තනයක් පිළිබඳ උත්තරයක් හැබැයි උත්තරයක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අහන ඇහිල්ලෙන් ප්‍රශ්න අහන ඇහිල්ලෙන් ඒ Tamanට තියෙන සංසාර බය ඒ වගේම ඒන් ගැලවීමට තියෙන ආශාව දැන් මේ විහිළු කරන වෙලාවක් නෙමෙයි බුදුහාමුදුරුවෝ එක්ක කතා කරන්නේ. ඉතින් ඉස්සල්ලාම අහනවා සාංශ මන් දුරදිග කතා කරන ආවා. ඒ නිසා මට අනුශාසනාවක් කරන්න නිවන් දකින්න. ඒතර පුත්‍රයන්සේ සාං කරනවා දිගටම වීර්ය කරන්න. ওই කරන එකම දිගට වීර්ය කරන්න ප්‍රඥා සංප්‍රයුක්ත සතියක්. නැත්තම් සති සම්පජඤ්ඤය තමයි. නිප්පක සතියක් තියාගන්නයි කියලා. ඒකට මේ වීර්ය කරපුවාම ලෝකේ තියෙන ඔක්කොම දිගේ වීර්ය කරන්නේ නැහැ. Tamanට ගැළපෙන දේ නැත්තම් වැල යන පැත්තට මැස්ස ගහගෙන පැලිර දිගේ බස්සන්න දැනගන්න ඕන. අපිට වෙලා තියෙන්නේ අපි කණා බල්ලන් ගහනවා වගේ පඳුරට ගහන්නේ හාවට වදින්නේ නැහැ. ඉතින් ඒ විදිහට එක දිහක් ගත්ත දිහාවට දිකට කාගෙන යනවා කියලා අපි ඒක සිංහලෙන් කියන්නේ. අන්නේ කාගෙන යනකොට මේ වැඩි වෙනවද ඒකෙන් මට ඕනේ නිවන ලැබෙනවද ඒක ක්‍රමයෙන් යොදන ප්‍රයත්නයට සාපේක්ෂව ඒ ප්‍රතිඵල ලැබෙනවද කියලා ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න එක මම මේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් නෑ මට ඕනේ දෙයද ලැබෙන්නේ කියන එක බුදුහාමුදුරන්ගෙන් ඉල්ලන එක සාධාරණයි හැබැයි ඊට වැඩි හරි වටිනවා මං ආයෙ මොකටද මේ වැඩි මට සිද්ධ වෙනවද කියලා ඉතින් භාවනා කරන්න එන උඟ දෙනෙකුට ඒක හැංගීමක් නෑ ඒකයි කියන්නේ පැවිදුනේ මොකටද කියලා ඇහුවොත් නිවන් ලබන්න කියන එක නෙවෙයි අදහස. මතක් කරන්නේ නම් එහෙම තමයි. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තායි කියලා තමයි ශූර ගන්නෙ. නමුත් කිරුවාව දිහා බලනකොට මොකටද මේ ශූර ගත්තේ? ඇයි අපි මේ වැඩසටහනට ඇවිල්ලා මේ පංචිල් සමාදන් වෙලා මේ පෙළ ගැහිලා පේ වෙන්නේ මොකටද කියලා ගත්තොත් චිත්තක්ෂණ කීයකට සැරයක්ද අපිට මේ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙන කියලා මතක් වෙන්නේ. චිත්තක්ෂණ කීයකට සැරයක්ද මේ manussත්ත්ව ප්‍රතිලාභයක් අපිට ලැබිලා තියෙනවා කියලා දැනගන්න. ඊටත් වැඩිය දුර්ලභයි ක්ෂණ සම්පත්තිය. එළඹ සිටි සිහිය. මෙච්චර සැදී පැහැදින්න අපටත් එහෙමයි. ඒකට මම මෙහෙම කතාවක් කියනවා ඉතින් වරදොල තේරුම් ගන්න එපා. පසුගිය කාලේ අවුරුදු 1000ක විතර කාලේ මේ දේවවාදී ආගම් කෙලින්ම යමු වෙලා තිබුණේ යුරෝපෙට.
මුළු යුරෝපෙම දේවවාදී වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ කාම ලෝකේ විශාල ජයග්‍රහණ ලැබුවා. මේ භෞතික සම්පatti බයලජ්‍ය දෙක නැතුව කඩාගෙන යන ආර්ථිකයක් දේශපාලනයක් හදලා මුළු ලෝකෙම ජයගත්තා. අපි ආවුනේ ඒකට යටත් විජිත වෙන ಜಾති විදියට. ආසියාකරේ අප්‍රිකාව තුප්පහි විදියට වැඩ අරගෙන ඒක සූර කාලා ඒ මිනිස්සු අධිරාජ්‍ය කොට නැගුවා. ඒ කොට නැගෙනකොට පසුගිය අවුරුදු 40 50 ඇතුළත ඒ බටහිර එහෙම නැත්නම් කියනවා යුරෝපයේ ඒගොල්ලන්ගේ කුණු ගන්ධස්ථානේ එන්න පටන් ගත්තා. ඇස් අරගෙන ඉන්න අයට තාමත් ඒ ගඳ වදින්නේ නැහැ මේ පොට්ට අන්ධ අමන මරි ජනතාවට. ඒක දැනගත්තේ ඉස්සල්ලාම පාප්පවංශේ. ඊට පස්සේ කිව්වා දැන් අපිට තවදුරටත් බටහිර ලෝකේ කරන්න බෑ. දැන් අපි ආසියාකරයේ මෙතෙක් බෞද්ධ ආගම නැහැ. ඒ දේවාදී ආගමකට පත්‍ත්‍චි නැති අය පිළිබඳ සංවිධානාත්මකව සටන් කරන්න ඕන. අපි දෙන්න ඕනේ ඊට පස්සේ ආසියාකරයේ ප්‍රසිද්ධ දේශනයක් කරා. ඒ අනුවද කොහෙදෝ 70 සංවිධානය කියලා සංවිධානයක් මේ දැනට තියෙන ආගම් විනාශකරන්න කල යුතු සටන් උපක්‍රම හෙව්වා. ඒගොල්ලන්ට සිද්ධ වුණා ආසියාකට ගැන බලනකොට බුද්ධ ආගම වගේ එහෙම නැත්නම් Hindu ආගම වගේ ඒ ආගම් අයින් කරන්න ඕනේ ඔය ඒකදේවවාදයට යන්න. ඊ 70 සංවිධානය ලංකාව, බුරුමේ, තායිලන්ත වගේ රටවල් දුටම සමීක්ෂණය කළ කිව්වා සම්පූර්ණ බුද්ධ ආගම තියෙන්නේ සංවිධාන 300 ගානක. ඒ 300 ගාන මැකුවොත් ආයේ බුද්ධ ආගම හොයන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ හරියට නම් කරා. මෙන්න මේ තැන් වලට මර්මස්ථාන ගැහුවා නම් ඉවරයි කියලා. ඉතින් ඒ ගහනකොට ඒගොල්ලෝ පාප්පංශයට නැත්තම් ඒ කතෝලික සභාවට කරුණු ගැනීමට වෙන්නේ නැති. ඒගොල්ලෝ ගිහිල්ලා එහෙම තැන් වල පැවිදි වෙලා මේ ළඟදී පැවිදි වෙච්ච පුංචි ස්වාමීන් වහන්සේලාත් එක්ක බොහොම සුවද වෙලා ඒගොල්ලන්ගෙන් ඇහුවා ඔයගොල්ලෝ පැවිදිුනේ මොකටද කියලා. එක එකක් දන්නේ නැහැ. අම්මා ගෙනල්ලා පැවිදි කෙරුවා. ආම්දුරෝ ගිහිල්ලා පැවිදි කෙරුවා. මොකටද පැවිදිුනේ දන්නේ නැහැ. ඒකට මොකටද මේ මහානකම් කරන්නේ? මහානකමක් නෙවෙයි මේ භාවනාවක් නෑනේ. ඒක පොඩි උන් මේ පඩිකම් හොදනවා, අතු ගන්නවා, දිවුරු හොදනවා, දිවුරු මහාන ඉතින් හරි බිසි. ඒකට මොකද්ද කරන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් මේකේ නා ඊතරම ඉඳගෙන ශූරකුත් දාගෙන අහලා නෑ ඔයා ඇත්තටම කියන්නකෝ පැවිද්ද මොකටද කියලා දන්නේ නැහැ. ඔයාට මොනවද දුන්නොත් ඔයා සතුටු වෙන්නේ? නැත්නම් ඔයාගේ පුංචි මනසට මොනවද අවශ්‍ය කරන්නේ? ඊට පස්සේ පොඩි ළමයි කියනවලු පොඩි ළමයි කියන්නේ අපේ පොඩි හාමුදුරු පැටව. කියනවලු මට පාට හතරම තියෙන කාබන් පෑනක් ගන්න පුළුවන් නම් මගේ ජීවිතේ විශාල සතුටක් තියෙනවා මට ඒක තමයි අවශ්‍යතාවය. ඉතින් අර මිනිස්සයා වාර්තා කරනවා මේ හාමුදුරු නිවන සඳහා නෙවෙයි පැවිද්ද කරන්නේ. මේ හොඳටම මුල් බහගත්ත කට්ටිය මේ. කියන්නේ පැවිද්දෝ. දන්නේ නැහැ. ඇහුවොත් මොනවද ඕනේ කියලා කියන්නේ මේ භෞතික වස්තුවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ විසාකා මහෝපාධිකාව කට්ටියට කන්න බොන්න දීලා ශීල ව්‍යාපාර කරුවා. ශීල ව්‍යාපාර කරලා පොඩි සෝෂල් සර්වේ එකක් දැම්මා. තරුණම උපාසිකාවෝ හම්බුනාට පස්සේ ආවා දැන් ඕගොල්ලෝ මේ සිල් රැකලා මේ මහන්සියලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒගොල්ලෝ කිව්වා මට නිසි කාල වයසේදී හොඳ හතරියම් පුරුෂයෙක් ලැබේවා. මගේ ප්‍රාර්ථනාව එච්චරයි මං සිල් ලකින්නේ ඒකටයි කියලා. හරි ඊට පස්සේ මධ්‍යම වයසේ කට්ටියන් ඇහුවා. දැන් ඕගොල්ලෝ බොහොම ආශාවෙන් මේ ඇවිල්ලා සිල් රකින්නවා. ඉතින් සිල් රකින්න එනවා ඇත්තෙත් ඉතින් පොඩි මං හිතන්නේ ප්‍රොමෝෂන් වලට කැලි මොන හරි දෙනවා ඇති විසකාව. හලි දිනවනේ. ඊට පස්සේ කළු මගේ පුරුෂයා පෙර වෙන ස්ත්‍රීන් නොපතාවා කියලා මං සිල් රකින්නවා කිය. මධ්‍යම වයසේ. අන්තිම වයසේ කට්ටියට පස්සේ කිව්වලු ඉන්න ගන්නම් පෙන්කෙලියා තමයි. දැන්වත් සිල් රැකලා බලනවා දිවි ලෝකයන්නේ කියලා. දැන් මේ වාර්තා තුනේ අවසාන ක්‍රීම් එක මේ. ඕක ගිහිල්ලා බුදුචානන්සේට මතක් කරා. අවසරයි ජාන්ට මේ අපේ ඇවිල්ලා මේ සිල් ලකින විසාකාවෙති නරක විදියට කරලා තියෙන කාන්තාවන්ගේ විතරයි පිටිමි කට්ටිය කෙරුවා නම් 3කින් 4 වෙන එකක් නෑ මං හිතන්නේ. ගොඩක් දේවල් කියයි. ඔච්චරයි කිසි කෙනෙක්ගෙන් අහන්න බලන්න පන්සලකට යන්නේ මොකටද කියලා? පන්සිල් ගන්නෙ මොකටද කියලා? තිසරණ සරණ කියන්නේ මොකද්ද කියලා? මේ භාවනා කරලා ඉල්ලන්නේ මොකද්ද කියලා? අපේ හිත අරමුණට දාපුවම කීයක් දහසක් දේවල් අපේ හිත යනවාද ඇදෙනවාද? ඒ හැම එකක්ම නිවන නෙවෙයිනේ.
අපිට ඒක කාට ඔය මං කියන නිදර්ශන කියන්න ඕනේ නැහැ නේ. හිත ඉච්චර පිට යනවා. හිත ස්වභාවයෙන් මේ නිවනට යන්න හැදෙන්නේ. නැත්නම් මේ ක්ෂණ සම්පත්තිය අගය කරන්න මොන වගේ ප්‍රයත්නයක් කරන්න වෙයිද? තරුවචනාංශ කියනවා ඉදිකට්ටක් මෙහෙම තියලා කෙලින් කරලා ඒකට අබහුරක් වැක්කිරුවොත් කවදා හරි අබෑටයක් ඉදිකට්ටුවට බැලන්ස් වෙයිද කියලා. කවදාකවත් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මට නිවන් ලබන්න මොකද්ද කරන්න ඕනේ කියලා මේ දෝතක අහනකොට ඉතින් බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙනවා අයන්නේ ඉඳලා කියලා දෙන්න. ওই දැන් උඹ කරන මහා දැන් බැවිලා තියෙන හැතැම් 1000 ගණක් ඇවිල්ලා තියෙන මාව හම්බෙන්නේ ව්‍යායාම කරලා තියෙන ඔච්චරමයි පුතා. ඔක ඥාන සම්ප්‍රයුක්තව නැත්තම් සති සම්පජඤ්ඤයෙන් ඕක කරපන්. එතකොට දෝතක අහනවා පීය කතා කරු එකයි ස්වාමීන් වහන්සේ මට මේක පිළිබඳ කතංකති භාවයක් තියෙනවා. ඒක හරියයිදෝ නොහරියයිදෝ කියලා. ඔය කියන එක හරියටි මූල ධර්මානුකූලව මට වැටහෙනවා මේකට වීර්ය අවශ්‍යයි මේකට සත්‍ය අවශ්‍යයි ප්‍රඥා අවශ්‍යයි මුදල් කියනවා කතංගති භාවයේ තියෙනවා නම් මම ඒ ලෙඩා බාර ගන්නෑ මම ඒ කෙනෙක් මෙහෙවන්න යන්නේ නැහැ දැන් බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ සැකයක් තියෙනවා නම් කචුකුචුවක් තියෙනවා නම් ඒක දෝ මේක දෝ කියලා තියෙන වැඩක් නැහැ ඒක නිකන් නිසාරු බීමක් බැල කරන්න බෑ මොනවාක්වත් ඒ නිසා ඒක උඹ හදාගන්නේ මට ඒක කියලා දෙන්න දන්නෙත් නෑ ඒක මගේ යුතුයකමක් නෙවෙයි. එතකොට අපි මේ කරන වැඩේ ඇදහිීම නෙවෙයි සද්ධාව කියලා කියන්නේ. අපි කරන දේ අදහගෙන ඉන්නවද නැත්නම් true to type. උපාසකම්ම කෙනෙක්ද? උපාසකමහත් උපාසකමහත්තේද? සාමණේරියා සාමණේරයේද? සාමණේරියක්ද? සික්කමානවද? භික්ෂුවක්ද? භික්ෂුණියක්ද? ඉතින් උන්දෙක් දන්නේ නැත්නම් ඒකේ අර්ථකතනය කාට කියමුද මේ අමාරුව. ඒකත් සැකයි. මම මේ කොයි ගුරුවරයා ගාවට යන්නද ආනාපානේ කරන්නද පිම්බීම හැකිලිම කරන්නද සමත භාවනා කරන්නද විපස්සනා භාවනා කරන්නද අපි දන්නේ නැනේ මොකෙන් කෝකෙන් නිවන් දකියද කියලා. ඉතින් හැම භාවනා ක්‍රම රාශියක් කරනකොට ගුරුවරු රාශියක් කරනකොට කමඨාන් රාශියක් අන්දමන්ද භාවයේ තමයි වැඩි වෙලා තියෙන්නේ. අර එල්ලේ එකලස් භාවයේ නැහැ. මේ මායя අපිට ලැබෙන හැම විකල්පයක්ම අපිට ප්‍රශ්නයක් වෙනවා. සුපර් මාකට් එකට ගියාම සබන්ම තියෙන අල්මාරි 10ක් 15ක් තියෙනවා. අපි දන්නේ මේ රෙද්ද හොදා ගන්න ඕනේ මොකද්ද කියලා. සබන් ಜಾති වැඩි. මස් ಜಾති වැඩි. පිහි ಜಾති වැඩි. ගියාම අන්ධ බජල්. අන්තිමට ගෙදර ඇවිල්ලා බලනකොට යනකොට හිතාන කී දේවල් නෙමෙයි ගෙනල්ලා තියෙන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තිබුණේවා සේල්ස්මන් දාපුවා පුරවලා තියෙනවා. ඉතින් ගෙදර ආපුවා මිනිහා ගෑනිට ගහනවා. යකෝ මේ මොන මගුලද මේ උස්සන? ඒ ගෑණි කියන ඉතින් මොනව කරන්නේ? මටත් මතක නැහැ මං ගියේ වෙන දෙයකට. මේක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔය ධම්මනිසන්ති ආමඳුරෝ ගිහිල්ලා මේ බුද්දිස්ට් හවුස්, බුද්දිස්ට් හවුස් කියන මේ ආගේ තැන අරගෙන ස්ථානේ හරලා අමාරුවෙන් හොයාගත්තලු ආමඳුර කෙනෙක්. ජර්මන් භාෂාව දන්න ඉංග්‍රීසි දන්න ගිහිල්ලා ඉන්න පුළුවන් ඒතකොට ජර්මන් ධර්ම දූත සේවයක් කරලා නැහැ ගිහිල්ලා වෙලේ ආමතුරානේ ගෝල මේකයි chance ගේ මේකේ තියෙන ගිහි උපකරණ ඔබ හන්සේ එන්න යන්න මයිත් එක්ක මම ලොරි භාගයක් ගන්නම් බලන්න මේක මේ ආරාමයක් වරෙන් පාවිච්චි කරන්න ඕනේ උපකරණ ටික ගන්නයි කියලා. ඉතින් මේ ආමතුරු ගියාම මේක ඕනේ කියනවා. ගත්තා. ඊටසේ එහා සාප්පුවට ගියාම මේක ඕනේ කියනවා. දැන් ලොරිය පුරවන්න බැරි තරම් බඩු. ඔක්කොම අරගෙන ඇවිල්ලිවලා හාමුදුරු ඉස්සරහින් තියලා බෑවලු මේ ටික. බැලුවල සෝන්ස දැන් මේ ඔක්කොම බඩුත් එක මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. හාමුදුරුවෝ මට ලැජ්ජයි මහත්තයෝ මටත් හිතා ගන්න බැරි වුණා ඒකවලු මම මෙච්චර බඩු ඕඩර් කරාද කියලා. අපිට දුන්නොත් chance එකක් කක්ක කරනවා. දුන්නොත් chance එකක් ඔබට ඕනේ දෙයි කියලා කිසිම කෙනෙක් ප්‍රයෝජනෙ සලකලා බඩු ගන්න දන්නේ නැහැ. ඒ තරම් අපි මේ মালටිනේෂනල් කම්පැනි වලින් মালටි බිලියන් කම්පැනි වලින් නලවලා තියෙන. ඉතින් ගිහියා එහෙමයි පැවිද්දක් දන්නේ මේ මොකටද මහානකම් කරන්නේ. ඒක බොහොම ප්‍රසිද්ධයි. ඉතින් ඒකෙදි මේ කතංකති භාවයේ අරයද හරි මෙයාද හරි කියලා පැවිද්ද කතංකති නම් පැවිද්ද අනුගමනය කරන ගිහියට මොකද වෙන්නේ? රටත් නියරත් ගෝයන් කාණන් කාට කියමුද මේ අමාරුව. ඉතින් එහෙම වෙනකොට අපි බාගණ්ඩ ඉන්න වෙන ආගමකට ඇවිල්ලා ගහන්න තැනක් නැහැ. මෙතන බලකොටුවක් නැහැ. ඒ තරම්ම මේක මේ ඔද්දල් වෙලා තියෙනවා.
මේ බාහිර වශයෙන් ওই মালටිනේෂනල් වශයෙන් කතා කරාට අපි මේ කතා කරන අපේ හිතට වෙලා තියෙන දේ මෙච්චර දුර ආපු දෝතක සර්වඥාන්සික උපදේශ දුන්නාට පස්සේ කියනවා අනේ ස්වාමීන් මගේ හිත දෙකට දෙතෑවරයි. කතංකති විචිකිච්ඡයි සකයි. බුදුන්සේ කියන එහෙම නැතිනම් කරන්න දෙයක් නැහැ. මේ වගේ ධර්මයක් අහපු උඹ විනිශ්චය කරපන්. ඒකට කවුරුත් දෙවන්නේක් බලපාන්නේ. ඒක ලස්සනට බුදුරජාණන්සේ කේසපුත්තු සූත්‍රයේදී දේශනා කරනවා. ඒක උගක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ කාල මොකද්ද මට මතක නැහැ. ඒ සූත්‍රයේ කියන මේ ලෝකේ තියෙන කිසිම එකෙක් කියන දෙයක් අහන්න එපා. උඹට හිතෙන හඳ වෙරදි බලාගන්න එච්චරයි. කවුරු කිව්වත් කිසිම කෙනෙක් අත්දකලා කියන්නේ කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂණය කළා කියන්නේත් නැහැ. ඒගොල්ලෝ අමාරු වැඩිච්ච හැටි ඒගොල්ලෝ කියනවා. වැඩක් නැහැ. ඒකට කියන්නේ charter of free thinking කියලා. කේශපුත්ත සූත්‍රය තමයි කියලා කියන්නේ. මට මතක නැහැ සූත්‍රේ නම. මේ ඒකේ තියෙනවා මේ ලෝකේ එකම එකෙක්වත් කියන දෙයක් අහන්න බෑ. උඹට ඒක කළා නතරලා අහනවා. උඹට හොඳ නරක තේනවද? සතෙක් මරණ එක උඹ මරණ එක හොඳ නරකද? හොඳ නැහැ. එහෙනම් කරන්න නැති විතරපා. උඹ ගස්සු කවුරු හොරකම් කරනව කැමතිද නැහැ. එන අනුන්ගේ වස්තු හොරකම් කරන ඌ කැමතිද නැහැ. කරන්න එපා. උඹේ කාම වස්තුන් කවුරු හරි වැරදි විදිහට අපයෝජනයට ලක් කරනවා නම් කාම මිත්‍යාචාරයක උඹ කැමතිද නැහැ. ඒකට උඹ ගිහිල්ලා ඒක කරන හොඳ නැහැ. ලස්සනට බෙන්ලා දිනද ඔච්චරයි පුතා ඕකම කරපන්. ඉතියකල කියනවා මේ නියංගමේ කේසපුත්ති ගමේ මිනිස්සු මේකට සෝහන්සල අර ගාල්ලේ පච ගහ ගාවට වගේ ඔක්කොම දේශකෝ එනවා එක එක දේශනා දෙනවා ස්වාමීන් වහන්සේ අපිට තේරෙන්නේ නැහැ නේ මේ කොයි එකවන්නේ කොමනේ ගන්න මේ ඔක්කොමලා ඇවිල්ලා මහාචාර්යවරු මහා දේශකයෝ ඇවිල්ලා අරක කියලා යනවා ඒක කියලා ඉවරෙච්ච ගමන් තව එකෙක් ඇවිල්ලා කියනවා අයියෝ ඒක නම් කරන්න එපා මං කියන දේ කරපන් ඉතින් සාන්ත අපි අංජ බජල් බුදුන් කියන සාධාරණයි ඔය මොකන එකෙක්වත් අත්දකලා නෙවෙයි කියන්නේ උඹට දැන්නේ කියපන්. ඉතින් මෙතනදිත් කියනවා ඒ දෝතකට මේ නෛර්යානික සද්ධර්මයක් දේශනා කරාට පස්සේ ඔබ විනිශ්චය කරපන්. දැන් මේ දෙකේදී පේන තියෙන්නේ සමහර බුදුරජාණන් දාන බෝල වලට දෝතකට බැට් කරගන්න බැරුවා වගේ. දෝතක ප්‍රකාශ කරනවා මට සැකයි කියලා. දැන් අද ඔය දේශනා කරන එකේදී දෝතක මේ සකස් කරපු මේ පිටියේ ලස්සනට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න ටික අහනවා. මෙහෙම සැකේකුත් නැත්නම් වීරියක් තියෙනවා නම් සති සම්පජඤ්ඤයක් තියෙනවා නම් ඒ ඉදිරියට යන කෙනාට බ්‍රහ්ම වූ උත්තම පුරුෂයන් වහන්සේ අනුකම්පා කරලා මට කියන්නේ අර සැක දුරු කරන්නේ මේ බණහන අපේ සැක දුරු කරන්නේ මේ මිනිස්සු ලෝකේ ඉන්නේ අංජ බදල් අය කිසිම කෙනෙක් නැහැ එහෙම මේ පිටියක් මැද පත්තු කරපු පහනක උලන් වදින්න නැති වෙලාවක් නැහැ ඉතින් දැල්ල හෙල්ලනවා තමයි ඉතින් ඒක කෙලින්ම හිටින වෙලාවක් හිතන්න. චිවිනියක් දැම්මොත් නම් හිටි. නමුත් පිටියක් මැද පහන පත්තු කර පහනක එහෙම නැහැ නේ. චපලයිනේ. ඒ හිත චපලයි. අන්නේ චපල භාවය කියන එක මේ දෝතකට වෙච්ච ප්‍රශ්නයක් හෝ බුදුජානකසේ ඉස්සල්ලාම අහන එකක් නෙමෙයි අපේ හැටි. පන්දනං චපලං චිත්තං. මේක නිතරම ස්පන්දනය වෙන සුළුයි. මේක හරියම චපලයි. ඒකට තමයි චිත්ත කියලා කියන්නේ. ඉතින් එහෙව් එකේ මට ඔබ වහන්සේ කියන ධර්ම ගැන චපල මට හිත ස්පන්දනය වෙනවා ස්වාමීන් වහන්සේ. මගේ හිත කතං කතේකින් බුදුන් කියනවා ඉතින් sorry තමයි. sorry.com ආයෙ කොට ගන්න බෑ. දැන් අහනවා විවේක ධම්මං යමහං විජඤ්ඤං. ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම දෙල්ලන් අතරේ මට විස්රාමයක් විවේකයක් දෙන ධර්මයක් මට තීරුම් කළ දෙන්නයි කියලා. මේ කතං කති භාවයෙන් නිදහස් වෙච්ච එහෙම නැත්නම් මේ වීර්ය කරමින් ඉන ජීවිතේ මේ වීර්යකින් තොරව ලබා ගන්න පුළුවන් විවේකයක්. සති සම්පජඤ්ඤේ කෘත්‍ය හමාර කරපු විවේකයක් මට ලබලා දෙන්න හැටි කියලා දෙන්නේ කියලා. මං ආවේ වලිගේ කින තිබ්බ හනුමෙක් වාගේ දුවගෙන ආවේ ඔබ වහන්සේ ළඟට. දැන් මම ඉල්ලනවා සාංශ මේ දුවන ගමනයි ඔක්කොම ඉවර කරලා මේක නිවෙන තැනක් විවේක වෙන තැනක් කියලා. ඉතින් ඒකෙදි විවේක જાති තුනක් පුත්‍රජානනාචේ සඳහන් කරලා තියෙනවා. මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. ඉතින් කාය විවේකේ ලබා ගන්න තමයි අපි මේ වගේ ගෙවල් දොරවල් අයින් වෙලා මේ වගේ සිල්ලකලා එන්නේ. ඉතින් ඒක උනන්දු කරවන්න බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා සම්බාධෝ ගරහවාසෝ රජාපතෝ අබ්බෝකාතෝ පබ්බජ්ජා
මහන්නේ gedara dora ජීවිතය හරිම සම්බාධ සහිතයි. දූවිලි මාර්ගයක්. හරිම ආකීර්ණයි. මොන්නම පිරිසුකක් ගන්න බෑ. අබ්බවකාශෝ පබ්බජ්ජා. මේ පැවිද්ද අභ්‍යවකාශය වගේ. අසීමිත විවේකයක් තියෙන. ඒ කිසිම කෙනෙකුට ඇවිල්ලා හිට ගනින් ඉඳ ගනින් අර කරවා මේ කරවා කියන්න බෑ. මොකද ඒක ඔක්කොම අතහැරලා ඇවිල්ලා තියෙන්නේ. තමන්ට ඕනේ නම් කක්ක දාගන්න පුළුවන් මල්ලේ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කාටවත් එහෙම විධානය කරන්න පුළුවන් කමක් නැහැ. රජ්ජුරවන්ටත් බෑ. අද අපි රජ්ජුරන්ට යට වෙලා තියෙන අවාසනාවකට. ඒ රජ්ජුරන්ට යට උනේ පස්වෙනි විජේබාහු රජ්ජුරන්ගේ කාලේ ඉඳලා. රජ්ජුරුව ඇවිල්ලා මහා නායකපත් කරන්න පටන් ගත්තා. බේරන්න බෑ සංගියා ඒ තරම්ම ඇතුලේ ගැටුම් ඇති කරගන්න. ඊට පස්සේ රජ්ජුරුව ඇවිල්ලා කිව්වා අපි මේ නායකයෙක්පත් කරමු. ඒ නායකයා කීන්දයක් අහලා ඔබ වහන්සේ අනුශාසනා කරන්න මම ඒ ශාසනයේ සුබතීතිය පිණිස නායකයා කීන්දේපත් කරන්න කියලා සංඝරාජ කෙනෙක්පත් කරා. දැන් ඊගාවට සංඝරාජ වෙන කෙනා වෙන්නේ ඉන්න කෙනා භික්ෂුන් වහන්සේලාගේ හිතසුව ගන්න නෙමෙයි හදන්නේ රජ්ජුරුව හිත මේ පිනවන්නනේ. ඊට පස්සේ යා රජුරු කියන ඕන දෙයක් කරනවා මේ මහා නායකකම ගන්න. එදායින් පස්සේ ඉවරයි. එදායින් පස්සේ ආය හොදලා ගන්න ගුවක් ඉතුරුනේ නෑ මේකේ. දැන් අද වෙනකන් ඒක ඇවිල්ලා තියෙනවා. මේ පැවිද්දගේ නායකයාපත් කරන්න ගිහියෙක්. අක්තපත්‍ර බහර දෙන්න ගිහියෙක්. ගියාට පස්සේ කෙලවක් කරගෙන ඒක ගන්න සංඝයා බලනකොට අර ජීවු අර පුදුමාකාර ස්වෛරී භාවයක් නේ බුදුහාමුදුරු දුන්නේ. අභ්‍යවකාශය වගේ එකක්. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක නෙවෙයිනේ තියෙන්නේ. අරයට ඉස්සෙල්ලා මම ඉස්සරහා ගිහිල්ලා ඒ රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම. නිවන් දබනවට වැඩිය පුදුමාකාර අනුග්‍රහයක් ලබා ගන්න ඕනලා තියෙනවා. ඉතින් ඒක නැතුව යන විදියක් නැහැ. ඉතින් ඒ නිසා ලබාගත් කාය විවේකේවත් නැති වෙනවා. ඊට පස්සේ චිත්ත විවේකේ කියලා කියන්නේ අපි අද දවල් කතා කරපු විදිහට අපේ මේ නීවරණයන්ගෙන් තොරව කල්ල චිත්තං මුදු චිත්තං විනීවරණ චිත්තං උදග්ග චිත්තං පසන්න චිත්තං කියලා අපේ හිත අරමුණක විනාඩි 2ක් 3ක් 4ක් තියෙනකොට අපි නිකන් මේ පෘථුවියෙන් ඈත් වෙලා ගුරුත්වාකර්ෂණයෙන් අයින් වෙලා අභ්‍යවකාශයට ගියා වගේ ගුරුත්වාකර්ෂණය නැත්තැනකට වැටෙනවා. හැබැයි මේ අතරමැද නම් වැටුනොත් වැටෙන්නේ ආය ගුරුත්ව පොළොවටම තමයි. ඒක එහාට ගියාට පස්සේ ඒක ඉතින් අවකාශයට යනවා. ඒ දෙක අතරමැද තියෙන හරිය කක්ෂයේ හිටියොත් පැයකට 25000ක වේගකින් නැත්නම් විනාඩියකට තප්පරයකට පැය 76ක වේගෙන් රොකට් එක කරකුණොත් පොළොවට ඉන්නේ ආයේ. ඒකේ කක්ෂගත වෙන්න පුළුවන්. ඊට පස්සේ එළියට ගියාට පස්සේ පොළොවත් එක්ක සම්බන්ධයක් නැහැ. අන්නේ වගේ මේ ගෙවල් දොරවල් වල තියෙන සම්බන්ධය නිසා අපි දවල් සාකච්ඡා කරපු විදිහට කාම ගුණයන්නේ බැඳිච්ච එහෙම නැත්නම් පළඟැටියෙක් ගින්න වටේ කරකෙන්න වගේ මේ අම්මල තකතිරු ජනතාව වැටෙන්නේ ගින්න වටේම තමයි. වටේ කරකිනවා. කරකිනවා කියන කොච්චරද කරකිනවා කියනවනේ වරින් වර ගින්නට වැටිච්චාම තට්ට පිච්චෙනවා. ඊතුරු තට්ටු තුනෙන් ආයෙ කරකිලා වහන්නේ පළඟැටියා ගින්නේ. ඉඳපු ගමන් අණ්ඩක් පිච්චෙනවා. අණ්ඩ පිච්චුණත් එතෙන්ටම යනවා. ඉතින් දවසක් පුත්‍රජානනාංශයේ තමන් වහන්සේ වැඩ ඉන කුටිය ඉස්සරහට ඇවිල්ලා එතන එලිමානේ පහනක් තියෙනවා. ඒක බුදු කුටිය බව දැනගන්න කාටත් වගේ පහනක් බුදුන්සේ එතන වාඩිලා භාවනා කරනකොට මේ කුරුමුණිය ඇවිල්ලා මේ කරගඳ ගහනවා. සිනිගඳ ගහනවා පිච්චෙනවා. ඒත් ඇවිල්ලා ගින්නට වැටෙනවා. ඒත් ඇවිල්ලා ගින්න. ඕක තමයි කාම ගුණෙන් කියන්නේ. හොඳටම දන්නවා. ඉතින් බුදුන් සඳහන් කළ තිනවා මේ කෙටි ආයුෂ ඇති සත්තු මේ ගින්නට තියෙන ආශාව නිසා පිච්චිලා ඊටත් වැඩි කෙටි ආයුෂ වලට යනවා. බුදුහාමුදුරු පළඟැටිය අයින් කරන්න යන්නෙත් නෑ, ගින්න නිමන්න යන්නෙත් නෑ, ගාතාවක් දේශනා කරනවා. කරන්න බෑ ඕක. බුදුහාමුදුරුගේ පහන් නිව්වට පළඟැටියගේ වැඩේම පහන වටේ කෙරකිලා මැරෙනකම්ම පහනට වැටලා මැරෙනවා. ඉතින් අපි බුරුමේ ඉන්න වෙලාවේ බොහොම අමාරුවේ අහල නම් 7-8ක් පහු කරලා ගිහිල්ලා ලයිට් කණු ගෙනලා හයි කරලා 3 phase current එක අරගෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් දාලා ලයිට් කණු දැම්මා. අම්මු හද්ද පිටිසර. උදේ වෙනකොට කුරුමිනියෝ කෝටියකට වැඩි ලයිට් කණු මිල. ඇවිල්ලා අර කැලේ ඉන්න සත්තු අන්දමන්ද වෙලා. වැටිලා ඉන්නවා බර ගානක් එතන තියෙන වැවට වැටිලා මේක නිකන් තාර දැම්මා වගේ. ඉතින් අපි ඒ කරන අපරාධ වල ප්‍රමාණي. ඒ ලයිට් දාපු ගමන් ඕන අංජ බජල් වෙනවා උන්ට.
රෑ ඇවිල්ලා ඒ ආලෝකේ කැරකිලා බීමට වැටෙනාට පස්සේ උදේ ඩෝප් වෙලා වගේ ඉන්නේ කට්ටිය. ගෙදර යන්න මතක නැති වෙලා. දවල් මේ බෙල් එක ගහලා තාම කට්ටිය බුදි. ඉතින් එතකොට මේ පණ ගැටියට වෙන දේ වගේ අපේ හිත මේ කාම වස්තුන්ට බැඳිලා තියෙන බැඳිල්ල එහෙම නැත්නම් මේ අපේ දුආදරුවන්ට රත්තරන් මිනිමිතු වලට හරකට බානට බැඳිලා තියෙන බැඳිල්ල දිහා බලනකොට ඒක උපයන්න දඟන දැඟලිල ඊට පස්සේ තේරෙනවා මේකෙන් ගැලවෙනකොට ඒකෙන් තමයි අපි මේ ගිහි ගියත් ඇහැල්ලා මේ ආවට අපි කිව්වට ඒකට අබිනිෂ්ක්‍මණය කියලා. ඒක වෙනම කතාවක්. අබිනිෂ්ක්‍මණය කෙරුවට පස්සේ අපිට විවේකී ලැබුණට ඒ තුල චිත්ත විවේකී ලබා ගැනීම පිණිස නිවර්ණ අයින් කිරීම පිණිස ඊට වැඩිය ලොකු ප්‍රයත්නයක් කරන්න. ඒකට අපි කමටහන් දෙනවයි කියනවා, සති සක්මන් කරනවයි කියනවා, පරියංග කරනවයි කියන ගොඩාක් වැඩ තියෙනවා. මොහලට පැය 16 දානවා, පැය 14 දානවා, පැය 12 දානවා. ඒ චිත්ත විවේකී ලබා ගන්න. ඉතින් ලබා ගත්තට පස්සේ ඒ කිනාට තේරෙනවා ඒ චිත්ත විවේකී ලබාගත්ත ඇතුලේ එහෙම නැත්නම් ඒ විශ්‍රාමයේ තුල නැත්නම් ඒ විවේකයේ තුල තේරෙනවා මේ ලෝකේ හිටියට ඒකේ වෙන් වෙලා වගේ අපිට මේ අරමුණේම හිත තියාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. දැන් කඹේ ඇවිදිනවා. මේ පොඩි ඉරක ඇවිදින්නේ හැබැයි සමබර භාවයේ තියාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තනි රේල් පිල්ලේ ඇවිදිනවා වැටෙන්නේ නැහැ. වැටුණොත් ආයෙ තියා ගන්න පුළුවන්. දැන් බයිසිකල් පදිනවා කියලා හිතන්නකෝ. බයිසිකල් පදිනකොට අපි මේ අඟල් දෙකක විතර පරිසරයක තමයි ඇවිදින්නේ. ඒ බයිසිකල් පදිනකන් පුරුදු වෙනකන් බැලන්ස් එක ගන්න කොච්චර අමාරුද කියලා හිතන්න. ඊටසේ ගත්තට පස්සේ වේගය ආවට පස්සේ බයිසිකල් එක එහාට වරනොත් මෙහාට වැන්නවා, මෙහාට වරනොත් එහාට යනවා. බයිසිකල් එකෙන් බැලන්ස් එකක් තියෙනවා. ඒ වගේ මේ නීවරණයන්ගෙන් එහාට ගිහිල්ලා පුරුදු කරගත්ත මනසක් ඇති කෙනෙකුට. ඊට තීරුම් ගන්න පුළුවන් මේ එක යම් ප්‍රදේශයකට ගියොත් මේක ගොඩ ගන්න බෑ. කක්කාවෙන් කක්කාවට, අන්ධකාරයෙන් අන්ධකාරයට. නමුත් යම් තැන්වලදී මේක විනාඩිය 2-3 යන්න පුළුවන්කම දකින්නකොට තේරෙනවා අච්චර මෝහ පටල බැඳිච්ච සංසාරේ පුරාවට එලියක් නොදක ආපු එකතු කරගත්ත කෙලෙස් මෙච්චර තියෙද්දි එක චිත්තක්ෂණයකට සතිය පිහිටවන්න පුළුවන්. නැත්නම් ඒ චිත්තක්ෂණේ බලවත්. සතිය බලවත්. ඉතින් මේ කෙනාට කිව්වොත් බලපන් උත්සාහ කරපන් වැටි උත්සාහනේ එක චිත්තක්ෂණයක සතිය පිහිටුවා. තව පුංචි කාරණාවක් අතන කියන්න ඕනේ. දැන් සතිය පිහිටුව දැනගන්නත් ඕනේ. මෙතෙක් කල් අපි එක දේවල් නේ කෙරුවේ චිත්‍රාන්විත ඉගෙන ගත්තා, ගණන් හදන්න ඉගෙන ගත්තා, නිර්මාණ ඉගෙන ගත්තා. දැන් මොනවක්වත් නොකර මගේ හිත අදාළ අරමුණේ ඉන්නවා කියලා දන්න දැනුම අරමුණේ ඉන්නවට වැඩි හපන්. ආනේ වෙන වෙලාවෙ පේනවා මුළු සංසාරේ පුරාට ගෙනාවු මෝහපටල එක චිත්තක්ෂණයට කපන්න පුළුවන්. එතකොට පේනවා manussත්වයේ පටලාභයේ තියෙන වටිනාකම, ක්ෂණ සම්පත්තියේ වටිනාකම. ඉතින් ඒක කියන්නේ ඒ කපන්න පුළුවන් බව කියන්නේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ අපිට මේ නිවනේ නිවීමේ දේශනාවක් දුන්නා. ඒ ගජබා රජුරෝ යුද්ධකරනද ඉන්දියාවට යනකොට මේ සොලි යටකරනද නීලමහා කියලා යෝධෙක් ඉඳලා තිනවා. ඒ යෝධයා මොහොතයින්ට ගිහිල්ලා චක්‍රායුධය කියලා එකක්. ඒක නිකන් හරියට මේ වලයක් කරකොල ගහපුවා මොහොතට 20000ක් සෙනග එකතරට යනකම් මොහොත පළු වෙච්ච ගමන් ආයෙ එකතුනේ නැතිලු. ඒක අර පොඩි ආමතු කවියට ලියලා තිබුණා. මට ඒ කවිය දවසල මම ඔය වෙලාවට කියනවත් එක්ක දැන් ඒක මතක නැහැ. ඊට පස්සේ සෙනග ගියාට පස්සේ ආයෙ මොහොත එකතු වුණා. අපි දන්නවනේ මොහොතට ගහපුවාම ඕන වෙලාවක කැපිලා ආයෙ එකතු වෙනවනේ. ඒ වගේ තමයි අපේ හිතට සතිය පිහිටුවාම ඊගා චිත්තක්ෂණේ කෙලෙස්. ආයෙ සෙනග ගැහුවොත් එක පාරට අඩිය වෙනවා ආයෙ කෙලෙස්. ඒ වගේ තමයි මේක තියලා හිතන්න 20000ක් ඈතර වෙනකන් මේ පළු වෙච්ච මොහොත එහෙම හිටියා වගේ අපේ හිත නීවරණයන්ගෙන් තොරව විනාඩි 10 15 20 30 50 60 90 පැය 6 ඉන්න පුළුවන්. ඒක මේ සාමාන්‍යයෙන් කක්කාවේ ඉන්න කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඒත් මේ පිරිසට හිතා ගන්න පුළුවන්. මොකද මේ පිරිස් දැන් ඒක විනාඩි 10 15 පුරුදු කරලා තියෙනවා. ඒකට කියනවා චිත්ත විවේකය කියලා. ඒකට හේතුව නීවරණයන්ගෙන් තොරයි. හැබැයි දන්නව එළියට ආපු ගමන් ආයෙ නීවරණ කියලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අන්න ඒකට මේ විස්කම්බන ප්‍රහාණ කියලා කියනවා. తాවකාලිකව රබර් බෝලයක් වතුරයට තද කරගෙන ඉන්නවා. අතහැරපු ගමන් බුක් ගාලා වයින්. නමුත් මේ විස්කම්බනේ කරන්න පුළුවන්. ඒක පෙන්වන්නේ
මේ භාවනාවේ උපමාව පෙන්වන්නේ දිය කඩක් තියෙනවා වතුර එකක් ඒකේ පාසි බැඳිලා එහෙම නැත්නම් මේ දිලීර හැදිලා ඒක පේන්නේ තනකොළ නිල්ලක් වගේ. ඉතින් කාටර ගිහිල්ලා කිව්වොත් මම නැතෙන්න කියලා වතුරයක් ගෙනෙන් කියලා ඒ මනුස්සයා ගියා පිස්සු කතා කරන දෙක තනකොළ විට්ටනේ ඒකේ වතුර නැහැ නේ. දන්න මනුස්සයෙක් කියලා කලින් එහාට මෙහාට කරපුවාම අර පාසි අයින් වෙනවා. කලියෝ බල වතුරයක් ගන්න පුළුවන් මොම් පිස්සුදු වතුරක් තියෙනවා. හැබැයි අර ඉවරෙච්ච ගමන් ආයේ පාසි ඇවිල්ලා මේක බැඳිලා යනවා. අන්න ඒ වගේ තමයි අපේ හිත ඇතුලේ පුදුමාකාර සාන්තිකර විවේක තත්ත්වයක් තියෙනවා. අර පිට තියෙන ආගන්තුක උපක්ලේශ ටික විතරමයි අපිට පේන්නේ. එයා දන්නේ මේක ඇතුලේ විශාල මේ පිරිසිදු වතුරක් තියෙනවා කියලා. දන්න මිනිස්සයා බය වෙන්නේත් නැහැ. ගියා කලිය ගත්තා එහාට මෙහාට කරා වතුරයක් ගත්තා. අන්න ඒ වගේ දැන් අවුරුදු 30ක 40ක විතර අත්දැකීම් මට තියෙනවා. ඒ දවස්වල ඒ කියන්නේ 70 ගණන් වල 80 ගණන් වල කාටවත් කිව්වට මේ චිත්ත විකයක් ගන්න පුළුවන් වෙයි සතියක් පිහිටවන්න පුළුවන් වෙයි කියලා මම පිළිගත්තෙත් නැහැ. ඉතින් එක දවසක් අපි පොඩි ගෲප් එකක් හිටියා වේලුවන ධම්ම ගෲප් කියලා ඔක්කොම ඉතින් අල්ල ඔක්කො. ඒ කියන්නේ ප්‍රොෆෙසර්ස්ලා හරි හැබැයි මේ මිනිස්සු ඔක්කොම හරීම ස්වභාවිකයි. මේ මිනිස්සු මේ high thinking simple living. ඒගොල්ලෝ ඉන්න වෙලාවේ ඥාන ජීවකෝ කියලා චෙකස්ලෝකෙන් හාමුදුර කෙනෙක් ඇවිල්ලා අපිට ටෝක් එකක් දුන්නා. අපි කරන්නේ එහෙම තමයි කාටට ගෙන්නලා කතා කරන. ඉතින් අහගෙන ඉන්නවා. හැබැයි මතක තියාගන්න ඉංග්‍රීසියෙන් තමයි බණ කියන්නේ. ඉතින් මටත් ටිකක් තේරුණා. හැබැයි මට ෂුවර් කතංකති භාවයේ තියෙනවා මට තේරෙනවද මේක කියලා. තේරෙනත් එක්කම ආසාවක් ආවා. යකෝ මේ කියන විදිහට නිවන් මේ ධ්‍යාන ලබන්න පුළුවන් නේ කියලා. ඉතින් මම එනවා දැන් බස් එකට. මං ආවේ ලංකාවේ ප්‍රසිද්ධම පුරුෂයෙක් වෙයි ස්ත්‍රියාවක් එක්ක. නෝනත් එක්ක. ඉතින් මං එයාට කතා කරලා කිව්වා එයාව බස් එකට දාන්න ගිහිල්ලා මම අන්තික පයින් ආවිස්සේ මං කිව්වා මේ බලනකොට මේ ඥාන ජීවක හාමුදුරු කියන විදිහට මේ කාලේ භාවනා කරලා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් නේ. කිව්වා. අර අම්මන්ඩි මගේ දිහා බලලා කිව්වා පිස්සු කෙලින්ද හදන්නේ. ඔය කිව්වට කරන්න එහෙම යන්න එපා. මටත් ඔයා වගේම පුතෙක් ඉන්නවා. ඕක කිලිම පිස්සු වැදෙනවා කිව්වා. ඉතින් මට හිතුණා යකෝ මේ වෙන්නේ මුන්ද බන අහන්නේ කියලා. දැන් මෙතෙක් වෙලා ඇවිල්ලා වැඳගෙන බන අහලා මට කියනවා මම මේ පළවෙනි වතාවට ඇහුවේ. මම මේ පස්පව් කරමින් දස කුසල් කරමින් එන්න කුඩු ගල වගේ ඉන්න ඉලන්දාරියෙක්. කාටවත් කියන්නේ මම බණ අහන්න යන බව කවුරුත් දන්නෙත් නැහැ. ඒත් බණ අහපු ඒ අම්මන්ඩිට මං කිව්වා බලන්න ගියාම මේක පුළුවන්. ඒ කියන්නේ ආහනගෙන ඉන්නකොට මට තේරුණා මේක කළ හැක්කක් කියලා. අනේ මට කිව්වා පුතා මේ සෙල්ලන්නේ නැහැ. ඔය ඇහුවට කමන්නේ කරන්න එපයි කියලා. දැන් මට ඊට හපන් කතං කති භාවේ දැන්. ඉඳලා හිටලා යන්තම් මේක හම්බ වෙච්චාම මයිත් එක්ක එකට ඉඳගෙන හිටපු එක්කනා කියන පස්සේ මම ධම්මික හම්බුරන්න කියලා කිව්වා. ඒ ධම්මික හම්බුර තමයි මම ඒ දෙන්න අනගහන ගියේ. අනේ ස්වාමීන් වහන්සේ මෙයා මට මෙහෙම තොපේ જાතිය මොච්චරයි කිව්වා. තොපේ જાතියම ඔය වැන්දට කෙරුවට එකෙකුටවත් විශ්වාස නැහැ. මෙතන එක්කෙනෙක් බණ කියවනවා අනිත් එක්කන ඒක බොරුයි කියනවා. ඒක තමයි බලවත්. ඔබට ඕන කරපන් කිව්වා. ඔය දේ උඩ සතිය ඉගෙන ගන්න ඕනේ, පවුන අතර කරන්න ඕනේ. ඉතින් මට බඩ වැඩ ගොඩක් තිබුණා ඒ කාලේ. ඒක අවුරුදු 8ක් විතර ගියා වැඩේට. ගිහිල්ලා මම මේ කාටවත් කියන්න බෑනේ මං ඒ හිටපු තන්නේ කරම මේ අඟුලිමාල වගේ තමයි. පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් කඩප්පුලි නොකෑමනක් දහපතුරා දේවල්මයි කල්පනා කරන්නේ. අවුෙච්ච වෙලාවේ මල පැන්නා වීතික්‍රමණය කෙරුවා උල්ලංඝනය කරා කවුරු හරි එනකොට ඉතින් සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්නවා නිකන් දෙකට ගණන් ගන්න බැරුව. එචෝ මින්ලයි අම්මලම අක්කලම කිව්වා මං අපි පන්සල් යනවා ඔබ ගෙදර අතරෙන් ගියා. මං ගිහලා ඉල්ලට ගිහලා නාලා ඇඳකට ඇවිල්ලා වාඩි වෙලා මම භාවනා කරනවා. නැත්තම් කවදාකවත් මං කරන්නේ නැහැ. මොකද ගෙදර උන්ට අවු වෙනවනේ. ඉතින් භාවනා කරගෙන ඉන්නකොට මට ඇහෙනවා ලිඳේ ගෙම්බෙක් මේ ඔය එක දිගට සද්දයක් කරනවා. ගෙම්බ සද්ද කරන හැටි කියලා කරන්න ඕනේ නෑනේ. මම ඕක මහගෙන ඉන්නකොට එහෙම හිත මේ පොඩ්ඩක් තැම්පත් වුණා. එතකොට අම්මලා ගිය පන්තල සාමාන්‍ය 70ක් විතර ඇත. ඇත්තටම කියනවා. ඒ ලවුඩ් ස්පීකර් එකේ පිරිත් යනවා දැන්. මම දන්නවා උතන අම්මලා හැම ඒකේ ඉන්නේ. ඒක දිහා අහගෙන ඉන්නකොට දැන් මේක තව මීට මේක නිකන් මඩ ගැලැත්ති එක තැම්පත් වෙන්න වගේ මට කවදාකවත් ආනාපානිය අහුවෙන්නේ නැහැ. දැන් ඔන්න ඊට පස්සේ ආනාපානියත් අහුවෙලා මේක දිගේ යනකොට සහලවගෙන කරකවගෙන මොකද්දෝ වෙන්න පටන් ගත්තා. ඉතින් මුල් දිගේදී ඊලන්දාරිකමට මං හිටියා.
දැන් මේක එන්න වැඩි සුනාමි වගේ මෙහෙම කරකවනවා. ඊට පස්සේ මම නැගිටිනකොට මේ ඇඳ බදාගෙන දාඩිය දාගෙන හිරුවට වල නැගිට්ටා. මේක කඩාගත්තා ඒ කියන්නේ. කඩාවේ මොන මගුලද මේ උනේ කියලා. එහෙමද දැම්පත් වුණා, ඒක දඩ දන වුණා, කැරකෙනවා. නැගිටට පස්සේ මේ කොඳුයට බෙල දිගේ එයා කන්ඩිෂන් කරපු හුලං ගහනවා වගේ උඩට ගහනවා. ඉතින් මට දැන් තැකයි මේක වෙච්ච එකක්ද, හොඳ එකක්ද, නරක එකක්ද දන්නේ නැහැ. දැන් අහන්න කෙනෙකුත් නැහැ. ඊට ඊගාරසීමට ගිය වෙලාවේදී ડોક્ટર පරාක්‍රම ෆර්නැන්ඩෝ අම්මු කම්පියුටර් මොලයක් තියෙන මිනිස්සෙක්. ඉංග්‍රීසි විතරයි දන්නේ. මං කියලා කිව්වා මට පොඩ්ඩක් විනාඩියක් දෙනවද? මම මේක පොඩ්ඩක් කරලා බැලුවා මෙහෙම වුණා කියලා. යක්කෝ සාක්කි දැන් අපි අවුරුදු 4ක් විතර භාවනා කරනවා අපිට බැරි වුණා නේ උතෙන් යන්න. කියලා දැන් මේ මිනිස්සයා කියනවා මම ගිහිල්ලා තියෙන විශේෂ වැටෙන තැනකට කියලා. මට උනේ බුදුම බයක්. කරකවගෙන යනවා. පස්සේ මෙයා කිව්වා නෑ ඕක විශේෂ දෙයක්. අපි ඔච්චර භාවනා කරලා අපිට කවදාකවත් මෙහෙම වෙලා නෑ. ඒකම ආපහු කරන්න කියලා. ඊට පස්සේ ඕක ආවේ නෑ. ඊට පස්සේ ආවා 1988 79 83 විතර මම මුනින්ද්‍රජීත් එක්ක භාවනා කරන්න ගියා ඉන්දියාවේ ඉඳලා ආව. ඒත් කර ඉන්න වෙලාවේදී වාඩි වෙලා ඉනකොට ඇම්බියුලන්ස් ලයිට් එකක් වගේ කැරකෙනවා. එක තැනක ඩාර්ක්නස් ආයෙ කැරකෙනවා. එක තැනක දාගෙන බලන්න හිටියා. එනවා. ඊට පස්සේ මම අපොයින්ට්මන්ට් එකක් ඉල්ලුවා. ඊට පස්සේ මනුෂ්‍ය නිදාගෙන හිටියේ. මං ගිහලා කිව්වා මෙන්න මේ කොහොම නතර කරන්නයි කිව්වා. වහාම නතර කරන්න ඔය සමතේට යන්න හදන්නේ දෙන්න එපා. අපි මේ කරන්නේ මහසි ක්‍රමේ කරන්න එපයි කියලා. දැන් ආයෙත් කචල්. ඊට පස්සේ මෙහෙ ආවා. පැවිදිත් වුණා. ඇවිල්ලා ප්‍රේමදාස මහත්තයා දිනලා දැන් ඡන්දය ඇහෙනවා මට. ගමේ. මම භාවනා ශාලාවේ තනිකර භාවනා කරනවා. එතකොට ඔන්න ආව කරකවගෙන. මට මතක තුන්වෙනි අවස්ථාව ගන්නවට පස්සේ මම කිලිම ඥානරම ආමුදුකාවට ගියා. ඊළ කිව්වා ස්වාමීන් මට අවසරයි මේ පොඩි කතාව ඕ මොකද කියලා. මම කිව්වා මෙන්න මෙහෙමයි මේ භාවනා කරනකොට මෙන්න මෙහෙම එකක් එනවා. ඒක ආව මන් ඉස්සලා සැරේ දෙකෙම උපදෙස් ලැබුවා වැරදුනා බැන්නමට මට ඔබ වහන්සේගෙන් අහනවා බොහොම හොඳයි. මේ ඕක දිගට කරන්නේ මං කෝ අරියකමාව කෑවනේ එහෙමනම්. කිලි එක පාරට දැන් ලොකු සංසි ඉස්සරහේ මං කිව්වා අරියකමාව කෑ ඇයි මහත් ඇයි මේනම එහෙම කියන්නේ මං කෝ මේක මං අහවලාට කිව්වා. එයා බය කරා. එයා කිව්වා මේ සමතේට යන්න හදන කියලා. නෑ එහෙම තමයි. දැන් අවුරුදු කීයක්ද කෑවේ? අවුරුදු 10ක් කෑවයි කිව්වා. ඊට කොමේ සංතාරෙත් එක බනකොට අවුරුදු 10 මොකක්ද අප්පා? දැන් පටන් ගන්න කරන්නයි කිව්වා. ඒ කියන්නේ මේ නීවරණ අයින් කරන්න පුළුවන් බවට අපිට ලැබෙන සාක්කිය හරි කියාගන්න කරලා තියෙන්නේ. අත්දකලා තියෙන්නේ. මේක හරි කියාගන්න වන්දි කොච්චර ගෙවන්න වෙයිද කියලා. මොකද අනිත් එක්කන අපි කියන දෙයටනේ උත්තර දෙන්නේ. අනිත් එක්කනට බෑනේ මේ බුදුහාමුදුරන්ට වගේ ආතේ අනුසෙන් දාන්නේ බල්ල මේ මොකද්ද කියන්නේ කියලා දාන්න. ඉතින් අපි කියන්නේ පලිප්පුවේ දාලානේ. අපි වෙච්ච දේ කියන්නේ නෑනේ. ඉතින් ඒ කට්ටේ පන්න ගත්තට පස්සේ තේරෙනවා අපි මේකට සංසාරේ කොච්චර වාරයක් ඇවිල්ලා තියෙනවද අපි දන්නේ නැහැ. ඒකට ඇවිල්ලා කවුරුත් අපි යෝජනා කරුවට ස්ථිර කරන්න කෙනෙක් නැහැ. ඒ ස්ථිර කරන ඔක්කොම කාමභෝගීන් ඉන්නේ මේ ලෝකේ. ඒගොල්ලෝ ස්ථිර කරાવી සල්ලි හම්බ වෙනවනම්, ලාභ සත්කාර හම්බ වෙනවනම්, සෝලෝක හම්බ වෙනවනම්, අර කම්බාන හම්බ වෙනවනම් කරයි. ඉතින් මේ මිනිස්සුත් එක බෙදා ගන්නත් බෑ මේක. අපි හිතමු මේ චිත්ත විවේකී අපි කොහොම හරි ওই කියන තරම් අමාරු නෑ කියන්නේ මම මේ කියන්නේ. හැබැයි අමාරු නැත්තේත් නෑ. මොකද මේ කියපු දේවලින් තේරෙනවනේ මේ ආවට මේ මාළුවා ඉන්න වතුරේ අල්ලගන්න විදියක් නෑනේ. ඌ හැම කන්නම ඕනේ. නැත්තම් මේ ඉන්න කිසිම කෙනෙකුට මම ওই කියන தත්ත්ව නැති කෙනෙක් ඇත්තේ නෑ. ඒක නෙවෙයි පතන්නේ. ඒක නෙවෙයි හිතන්නේ. ඒක හිතන්න දන්නෙත් නෑ. ඒක චිත්ත විවේකී කියලා. එහෙම නැත්නම් මේ විස්කම්බනයක් මෙතන උණයි කියලා. ඉතින් ඒ පැන්නයි කියලා කියන්නේ සංසාරේ ගෙනාවු කෙලෙස් වලින් 75ක් විතර ඉවරයි. ඉතුරුලා තියෙනවා පොඩි ලේසියක් තියෙන්නේ. පොඩි අනුසය කෙලෙස් කියන එක. විචිකම කෙලෙසුත් නැහැ, පරිඋත් ทาน කෙලෙසුත් නැහැ. අනුසය කෙලෙස් තියෙන. ඉතින් අපි ඒකට එනකොට බුද්ධම බයක් ඇති වෙනවා. තනි වුණා, පාළු වුණා, නිදිමත වුණා. ඔය දවල් කිව්වේ නිින්ද යනවා, කළු පාට වෙනවා, අරක වුණා මේක වුණා දන්නේ නැතුව යනවා, ඇඩ්ඩස් නැතුව යනවා. নানা ආකාර දේවල් එනවා. සමහරු ඒක සතුටට ගන්නවා. මනාපය ඇති කරනවා. සමහරු ඒකට අමනාපය පහල කරනවා. දෙයිම නැති කෙනෙක් ඇත්තේ නැහැ සංසාරේ. වෙච්ච දෙයට කො මනාප කරගන්නවා. අනේ මේක හොඳයි. අවුල නැහැ.
මම දැන් විවේක තැනක. වැට කොටු බැමි නැති සීමාවල් නැති අපේ ලොවක්. අනේ කොච්චර වටිනවද? අනිත් එක්ක නඩ වෙනවා. අනේ අම්මේ බැලුවතයක් මොකුත් නැහැ. තරුංගලේ නූල කඩලා ගියා වගේ බොක්කේ ඉඳදිම පෙකිනි වෙල කඩලා ගියා වගේ දැන් කෙලහුණා කියලා. ඉතින් දුවපන් අම්මා පිරිත් නූල් ගැට ගහනවා මේ අත වටේ කඹ වර්තයිස් එකට. එහෙම නැත්නම් ඇප නූල් අයින් කරනවා. එහෙම නැත්නම් කියන පොඩි ඩිමෙන්ෂියා වගේ එකක් ආවා. සාංශ ගිඩිනස් වගේ ආවා. සාංශර කියලා වැඩක් නැහැ නේ. මම රෑම ගියා. දොස්තර මහත්තයා හම්බුණා. මට බේත් ටිකක් දුන්නා. දැන් බේත් බොනවා. දැන් පුළුවන් මට භාවනා කරන්න. ඉතින් මම දන්නවා භාව නෑව විතරයි තියෙන්නේ. භාව කියන්නේ වලිගෙට. භාව නැති එක විතරයි යාට තියෙන්නේ දැන්. ඒ තරම් භාවනාකාරෝ ඉන්නේ අපිත් එක්ක. ඒ කියන්නේ භාවනා ඒ තරම්ම හරියනවා. මේක දන්නේ නැහැ. ගිහිල්ලා අහන්නේ කවදාකවත් භාවනා කරපු නැති සයිකියාට්‍රික් කෙනෙක්ගෙන් අහනවා. භාවනා කියන එක දන්නේම නැති දොස්තර කෙනෙක්ගෙන් දොස්තර වෙන කට්ටිය ඉන්නවනේ. උණ්ඩ දුන්නාට පස්සේ උන් දෙනවල 90ක් අර අම්මා මුත්තයිකෙක් භාවනා කරන්න නැති වෙයි. මට ධම්මිකාමඳුරෝ කිව්වා කවදාකවත් භාවනා කරනවා කියලා කාටවත් කියන්න එපයි කියලා. ඒකෙන් තමයි මම ගොඩ ආවේ. අයින්දරල්ලියෝ ડોક્ટર පරාක්‍රම පනහැඳුර කියලා තියෙනවා. ධම්මිකාමඳුරන්ට ගිහිල්ලා කියනවා ඒගොල්ලෝ කියනවා ප්‍රශ්නයක් නැහැ මට වැඩි උඹ අපිට වැඩි උඹ ඉස්සරහින් ඉන්නා වගේ පේනවා. උඹට පුළුවන් නම් කරන්න ඵලයක්. ඉතින් ඒ චිත්ත විවේකයෙන් එහාට තියෙන මේ උපදි විවේකයේ ගැනයි මේ දෝතක අහන්නේ මේ. එයා ওই දෙකම ලබලා ඇති. දැන් ස්වාමීන් වහන්සේ ඒ සංසාරෙමයි. මට කියලා දෙන්න මේ විවේකයේ ලැබෙන හැටි. එහෙම නැත්නම් මේ හිස්තැනට ගියාට පස්සේ මේ නින්දට ගියාට පස්සේ මේ නොදන්න තැනට ගියාට පස්සේ උකට මනාපමනා පහල කරන්න හැටි කියලා දෙන්න කියනවා. අපි දන්න භාෂාවෙන් කියනවා. ලැබිච්ච චිත්ත විවේකයට මනාපමනා පහල නොකර ඉන්න හැටි. ඒකට සතුටු වෙන්නෙත් නැතුව කනගාටු වෙන්නෙත් නැතුව. එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි ඉන්න හැටි. ඉතින් ඉස්ලාමයක උපයන්න එපා ඒක. උපිනකොටම බය වුණොත් පිරිත් නූල් ගැට ගන්න පටන් ගත්තොත් ඇප නූල් දාන්න පටන් අරගත්තොත් දූපන් අම්මා කියලා මේ සයිකියාට්‍රිස්ලා හොයන්න පටන් අරගත්තොත් එයා කියන්නේ පැහැදිලිව බය වෙලා. ඒ නැත්නම් එයා හිතාගත්තොත් මේක තමයි නිවන කියන්නේ. මට ඕනේ වෙලාවක යන්න පුළුවන් මට දැන් මේ ඒගොල්ලෝ වචන වගේක් කියනවා මගෙන් අහගෙන තමයි කියන්නේ. මට මේ ඇවිල්ලා මේ අනිමිත්ත චේතෝ විමුක්තිය ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් ශුන්්‍යත චේතෝ විමුක්තිය ලැබලා තියෙනවා. එහෙම නැත්නම් මෛත්‍රී චේතෝ විමුක්තිය ලැබලා තියෙනවා. ඒක නම් වෙලා තියෙන එහෙම නමක් දැම්මට දෝෂිකුත් නැහැ. නමුත් ඒක යා නිවනටත් එහා හිතනවා අර අති ධාවනේ නිසා. එහෙම නැත්නම් අදි තක්ෂේරෝ නිසා. ඒක හෝ බය හෝ ඇති වෙච්ච නැති කිසි කෙනෙක් මගේ මේ අවුරුදු 40 තුල මම දැකලා නැහැ. ඒ බය වෙලා තියෙන බව ලියමනේ පේනවා. ඒක වාර්තා කරන තාලෙන් පේනවා. ඒ ලැබිච්ච එක යාට කෙලින් කියන්න දන්නේ නැහැ. එයා ඒකට පලිප්පුවක් දාලා තමයි ලියන්නේ. ආලවට්ටමක් දාලා තමයි කියන්නේ. ඒකෙන් තේරෙනවා. ඉතින් ඊට පස්සේ යාට කියන්න ඕනක නැවත නැවත කරන ගමන් ඕකට තියෙන්නේ මනාපමනාප දෙක නැති කරගන්න එකයි තියෙන්නේ පුතෝ. ඕකටම ලක්ෂ කෝටි වාරයක් යන. අපි ඕනම කෑමක් කොච්චර රසවත් වුණත් ඒ දහස්වර කරනකොට ඒකේ රසය අඩු වෙලා යනවනේ. එතෙන් අපිට පේන භයානක හීනයක් හිතනද රාත්‍රියේ නයිට්මෙයාර් එකක් නිතර නිතර දකින්න ඒ බය නැති වෙලා යනවා. එතෙන් මම හොඳටම තරහකාරයෙක් හිතන්නේ. එයා අපි නිතර නිතර හම්බෙනකොට ඒ තරහ නැති වෙලා යනවා. ඒක ඒ අර ලක්ෂ වාරයක් කිරීමේ. ඉතින් අර තරහකාරයෙක් දැකලත් ලක්ෂ වාරයක් කරන්න බෑනේ අපිට. මගුලට මේ මුස්පේන්තු එනවයි කියලා අපි අයින් වෙනවා. මනාපදේත් ලක්ෂ වාරයක් කරනකොට මේ මනාපදේට තියෙන මනාපේ අඩු වෙන බව දකින්නයි කියන එක අතිමානුෂික ධර්මයක්. ඒක තමයි මේ දෝතක අහන්නේ. සංස ඔය කියන මේ විවේකී ලැබුණාට පස්සේ මේ විවේකයේ අපිට ප්‍රශ්නයක් ඇති නොවන විදියට උද්දච්චයක් ඇති නොවන විදියට මනාපමනාප ඇති නොවන විදියට රුචි අරුචි ඇති නොවන විදියට මේකට කටයුතු කරන්නේ කොහොමද? එච්චර ලස්සන ප්‍රශ්නිකුත් ලෝකේ නෑ. ඒකට උත්තර දෙන්න වගේ මාගේ භාග්‍යවතුන් වහන්සේට කවුරුත් ඇත්තෙත් නෑ. ඒක බුදුරජාණන්සේ පුදුම විදියට විවිධ පැතිවල විවිධ තැන්වල සඳහන් කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ චූල ශුන්්‍යත සූත්‍රෙ වෙන්න ඇති. ඒකෙදී ආනන්ද හැමතුරු අහනවා රූප ධාන, අරූප ධාන ලැබලා යම් කිසි කෙනෙක් ස්වාමීන් වහන්සේ ඔය කියන ඉතාම අමාරු අරූප ධාන ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාථඤ්ඤායතනේ නිකන් ආයේ මඤ්ඤං වෙලා යනවා ඒව කියනකොටත්.
හැබැයි ඒ දවස්වල 8 පන්තිදී මට ඔය කටපාඩම් මොකද විභාගෙට අහනවනේ. අපි පන්තින 4 දෙනෙකුට නම් දාලා තියෙනවා. අරක ආකාසානංචයයි. ඉතින් ඌ දකින්නකොට ඌ බනිනෝ අයියකෝ මට ආකාසානංචයයි කියන ඌ දන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා ඔය නන් 4 මතකයි. ඒ වගේම මේක මේ දීඝනිකාය මේක මජ්ක්‍ධිම නිකාය අංගුත්තර නිකාය කියලා අංගුත්තරයි කියලා උට නමක් දාන්න. ඉතින් ඊට පස්සේ අංගුත්තර නිකාය මතකයි. ඉතින් ඔහොම කරලා තමයි අපි පාඩම් කරුවේ. කොහොමද මං කිව්වට මං දකින්නවා මේ ප්‍රියංකට හෙටෙනවා ඔය ප්‍රශ්නේ. කියවන්න ගියාම ප්‍රියංකගේ මූණ මඤ්ඤං වෙලා යනවා. ආකඤ්ඤඤ්ඤඤ්ඤඤ්ඤඤ්ඤඤ්ඤ ආයතනෙ කියලා කියන. කොහොම හරි කියන්නකෝ දැන් මට බණ ඉවර කරන්න ඕනද මං කෙටියෙන් නතර කරනවා. යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් ඒ ආකාසානං ඡායතනට යන්න. ඒ කියන්නේ නෑ ඒකට ඇත්ත නේව සංඥා නා සංඥා ආයතනෙ. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති. ඒක නිකන් කියනවා නම් මුහුදවරණට ගියාට පස්සේ අපිට සිටිජේ පේනවා තනි ඉරට අපි දන්නවා ඒ උනට එතන තියෙනවා රැළ හැබැයි ඇතම 5ක් විතර ඈත නිසා අපිට පේන්නේ හරියට පැන්සලෙන් හදපු ඉරක් වගේ. ඒතර හොඳට බැලුවොත් පේනවා පොඩි නලියවිල්ලක් තියෙනවා. ඇත්තෙම නෑ කියලා උන්නත් කියන්නත් පුළුවන්. හැබැයි මේ ළඟ තුනී වතුර නම් හොඳටම සංඥාව තියෙනවා. වතුර ඉහළ යනවා පහළ යනවා රැළ බින්දෙනවා. අතර බින්දෙන්නේ නෑ. මේකම තුනී වෙවි ගිහිල්ලා අරක ඉරට පේනවා. ආන්නේ වගේ සංඥා ඇත්තේත් නැත්තේත් යනකොට ආනන්ද හැඳුරු අහනවා ස්වාමීන් වහන්සේ දැන් ඒ කෙනා ඒකාන්තෙම නිවනට යනවාද කියලා. බුදුනාථ කියන සමහරෙක් යනවා ආනන්ද සමහරෙක් යන්නේ නැහැ. ඒකට අහනවා සාන්ත මෙච්චර ගැඹුරු සූක්ෂම ඒ නේව සංඥා නා සංඥා ඇතනට ගියත් ඇයි සමහරෙක් යන්නේ නැත්තේ? ඒ ඇති වෙච්ච එකට ආස කරනවා. ඒ ඇති වෙච්ච එකට මනාප ඇති වෙනවා. ඉතින් ඒ තාක්කල් එයාට ඒක කොක්කක් වෙනවා. අපි දවල් උත්සාහ කරා අපිට ආනාපානය කරගෙන ඉන්නකොට දීර්ඝ ආනාපානයේ අල්ලගෙන දිගට යන්න පුළුවන්. ඒකට මනාපයක් පහළ වෙනවා. අනේ ආව ටික වෙලාවක් නම් තියෙන එකට අමනාපයක් පහළ වෙනවා. මේ කොහිදෝ තියෙන ආනාපානයකට දැන් මනාපමනාප ආරූඪ වෙලා. මෙහෙටින් ඉස්සලා අපි තුම ආනාපානය කරපු නැති කෙනෙක් ඉතින් මිනිහට ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මේ උපයාගත්ත ආනාපානයත් අපි ආරූඪ කරනවා. අපිට ඒක මනාපමනාප වෙනවා. ඒකේ සියුම්ම තැනක් තමයි නීව සංඥා නා සංඥා ආයතනේ එතනට ගිහිල්ලත් ඒකට මනාපයක් හෝ අමනාපයක් නොකර ගන්නවා කියන එක තමයි උපදි විවේකයේ කියන්නේ. ඉතින් මේ දෝතක ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ උත්තමයන් වහන්සේ බ්‍රහ්මයන් වහන්සේ මට මේ විවේකයේ කියලා දෙන්න. එයා ඔය කියන්නේ මේ ගිගි අතහරින මේ කාය විවේකේ නෙවෙයි මේ. ඒ වගේම රූප ධ්‍යාන අරූප ධ්‍යාන වඩලා සුද්ධ පවිත්‍ර කරගත්ත චිත්ත විවේකයක් වෙන්න බෑ. මොකද මේගොල්ලෝ ජීවිතේම කැප කරපු කෙනෙක්. බුදුන් ලෝකේ පහළුණයි කියපු ගමන් පයින් යන්න පුළුවන් චීනෙට උනත්. හඳේ ඉන්නවනම් හඳට උනත් යනවා. මේ අහනවා විවේකයක් ගැන. ඉතින් අපිත් විවේකයේ ඉල්ලනවා. ඉතින් මේ අපි ඉල්ලන විවේකයයි මේ දෝතක අහන විවේකයයි බුදුරජාණන්සේ දෙන විවේකයයි දෙන්න හදන විවේකයේ මේ මට්ටම් තියෙනවනේ. අන්න ඒකේ ඉහළ මට්ටම අපි හිතනවා නම් අපි ළඟ නැහැයි කියලා ඒක තමයි පෘථග්ජන කියන්නේ. තියෙනවා හැම කෙනා ගාම තියෙනවා. නමුත් ඒකට බයක් තියෙන්නේ අපිට නොදන්න කමක් තියෙන්නේ සැකයක් තියෙන්නේ ඒක දෝ මේක දෝ කියලා ඉතින් කාට පෙන්නලා අහගන්නද මේක? එහෙම කාටවත් පෙන්වන්න බෑනේ. හැබැයි සාකච්ඡා කරනකොට තේනවා ඔක එච්චරම අමාරු දෙයක් නෙමෙයි මේක අමාරු මේක වෙන්කොට හඳුනා ගන්න එකයි. දැන් මේ තියෙන්නේ මේකයි කියලා පරිච්ඡින්න කරලා අවබෝධ කරන එකයි වැදගත් දෙය. එහෙම නැත්නම් අපි කියමු මෙහෙම නිදර්ශනයක් කියතයි. මේ මහ මුහුදේ වතුර මෙච්චර කන්දරාවක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ වතුරේ 0.0.0.5ට පොඩ්ඩක් අඩුවේ රත්තරන් තියෙනවා. ඒතර මේ මහ මුළු මුහුදම වාෂ්පීකරණය කෙරුවොත් මීටර් 16 ඝනයක් රත්තරන් තියෙනවා ඔක ඇතුලේ. පුළුවන් නම් වාෂ්පීකරණය කරලා ගන්න රත්තරන්. කවුද අකමැති 16 රත්තරන් කුට්ටියකට? කොහොමද වෙන් කරගන්නේ? දැන් මේ වතුර කඳුලකම යම් ප්‍රමාණයක් රත්තරන් තියෙනවා. ඒක වෙන් කරගන්න යන සල්ලි වලට වැඩිය හොඳයි මේ හෙට්ටි වීදියට ගිහලා රත්තරන් කෑල්ලක් සල්ලි වලට ගන්න එක. ඔය පතෝල මාළුවෙත් රත්තරන් තියෙනවා. අපි නිකන් වතෝල මාළුව කියලා කිව්වට ඒකේ විශාල රෝග නිర్ణය කරන තැනක් තියෙනවා. ඉතින් ඒකේ වෙන් කරන්න බෑ. ඒ වගේ අපේ හිතෙත් අනිවාර්යයෙන් මේ විවේකයේ තියෙනවා. අපි හදාගෙන තියෙන ගෙවල් දොරවල් නෑදෑකම් මේක කාබාසිනියා කරන්නේ.
අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ අනුංග විවේකයට බාධා කරන එක. ඒ නිසා අපිත් ඉඳගත්තට පස්සේ විවේකයේ ආවත් ඔය කවුරු හරි ඇවිල්ලා මැස්සෙක් හරි වැස්සක් හරි කැස්සක් හරි ඇවිල්ලා කඩලා දානවා. ඉතින් අපි වැස්සට වැන්නට මැස්සට වැන්නට කැස්සට වැන්නට අපිට පුළුවන් ද තව කෙනෙක් විවේක වෙනකොට අනේ ඌට විවේකේ වේවා කියලා ආශිර්වාද කරන්න. අපිට ඒක වෙන්නේ ඌනියමක් වාගේ. තනිකන් දෝෂයක් වාගේ. නිද්දකින් කොන් වෙලා මම කොරෝනා ඇවිල්ලා වෙලා තියෙන දේ දන්නවනේ. රසාවට යන්නත් නැහැ මහ පාළුයි. ඉතින් එහෙව් කෙනෙකුට කොහොමද නිවන කියලාද? එහෙව් කෙනෙක් කොහොමද මේ දෝතක වගේ ඇවිල්ලා විවේකයේ පිළිබඳ ප්‍රශ්නයක් අහයිද බුදුහාමරට කියාවි අනේ ස්වාමීන් වහන්සේ මේ අපි ටීවී එකක් පටන් අරගමු නන්දන වින්දන තියෙන එකක් උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ අපිට මේ කොරෝනා නිසා කරගන්න දෙයක් නැතුව ඉන්නවා. ඉතින් බුදුහාමරු එයිද මේ ඩාන්ස් එකක් දාලා ඔව් වෙන්න මම ඕගොල්ලෝ පිනවන්නම් නලවන්නම් කියලා බැරිකමක් නෙවෙයි ඉන්නේ. බුදුහාමරු ඉන්නේ. ඒක දන්නවා මේ ලෝකේ තියෙන උප්පරීම ශිල්පයෙන් කරන්නේ මනුෂ්‍යගේ විවේක නැති කරන එක තමයි. අපිත් ශිල්ප ඉගෙනගෙන කරන්නේ අනුන්ගේ විවේක නැති කරන. ඉතින් අපි ශිල්පයක් ඉගෙන ගත්තට ඕක පෙන්වන්න කවුරුත් නැත්නම් වැඩක් කියප්පා ඕක. ඉතින් අපේ ලෝකවක්කගේ දුව ඒ දවස්වල මේ නැටුම් පද්‍යයකට ගිහින්. දැන් ඕවා කියනකොට ඒක කැමති නෑ. ඉතින් ඒකින් මල්ලිත් එක නාන්න යනකොට මේ බලන්න කවුරු කරන මල්ලි ඕම් බලාපන් මං ඉගෙන ගත්ත නැටුම් කියලා මේ යන ගමන් නටනවලු. ඉතින් අරෝ කියන මට බැපොඩියක්වත් එක නාන්න යන්න ඒකි කොයි වෙලාවෙත් එයා ඉගෙන ගත්ත නැටුම් පෙන්වනවා කිය. ඉතින් දැන් අපි ඒකේ දකින්නට ඕම් බලාපන් මල්ලි මං ඉගෙන ගත්ත නැටුම් කියලා නටනකොට ඔළුව පොළවේ ගහ ගන්නවා. නැටුම් ඉගෙන ගත්තට වැඩක් තියෙනවා බලන්න කවුරු හරි ඉන්න බෑ. ඉතින් අපි හිතන්නේ බලන එක ලොකු පිනක් කියලානේ. අර මනුස්සයට නැටුම් ඉගෙන ගන්න. ඉතින් අර අකුසලයක් නම් අපිත් අකුසලයට ඒකත් ජයසිරි මංගලම් කියලා සමාදන් වෙලා අනවශ්‍ය විදිහට මල්ලට කක්ක පුරව ගන්න. මං කියන්නේ කෙලස්. ඉතින් වේකේ බුදියා ගන්න එකට බුදියා ගන්න කොටියට බුදියන්න අරින්නකෝ. විවේක වෙන්න කෙනාට විවේක වෙන්න දෙන්නකෝ. දන්න මේ කාය විවේකේට. ඒ ගීගේ අතහරිනවා කියනකොට අපිට ඇවිල්ලා කී දෙනෙක් දොස් කියනවාද? ඔය වැඩි කරන්න එපා, කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉඳලා, කසාදෙකුත් බැඳලා, පිටරටත් ගිහිල්ලා ජොබ් එකක් කරලා බලන්න ඔකේ තියෙන ආතල් එක. ඕම යන්න එපයි කියලා කියනවා. මං කිව්වා ජොබ් එක ගෑනු කතාද බැඳලා නැතුව ගෑනු මන් දාන්නවා. පිටරට ගිහිල්ලා තියෙනවා. ජොබ් එකත් කරලා තියෙනවා නොදකින් නොපතන් නොදෝමකින් මම පැවිදි වෙනවා. ඉතින් අර අම්මට හරිම කනගාටුයි මේ දරුවට ඇත්ත කියලා දුන්නට පිළිගන්නේ නැහැ. හැබැයි හොඳක් වෙලා තියෙන අපේ අම්මට එච්චර පිස්සු නැහැ. අම්මා කවදාකවත් එහෙම කියලා නැහැ. අම්මා කිව්වේ මේ මට හරි කනගාටුයි උඹ පැවිදි වෙනකොට මොකද උඹ රැයට කනකොට කනවා සුවර්ණලි සෑය විතර බත් එකක්. දැන් උඹ ගියාට පස්සේ දැන් රැයට කන්නේ නැහැ. එච්චරයි. අම්මට වෙන දෙයක් නැහැ. මොකද කොල්ලෙක් රැයට බත් කෑවේ නැත්නම් ගේ කුරුල්ලෙක්ගේ මස් අඩු වෙනවා. අම්මා කියන්නේ කොල්ලා ඉන්න ඕන හතරියම් පුරුෂයෙක්. ඒ වෙලෙත් අම්මා මොනවක් කිව්වේ නැහැ. ඔය උගත් සියලුම දෙනා අපි වැලක්වා. බොහොම කරුණාවෙන් මේ වැඩේ කරන්නේ. ඉතින් මෙවැනි ලෝකෙක දෝතක ඇවිල්ලා අහනකොට බුදුරජාණන් වහන්සේ අනේ බුදු උතුමන් වහන්සේ බ්‍රහ්මයන් වහන්සේ මට විවේකී ගැන කියලා දෙන්නයි කියලා. මේ අපි ඉල්ලන සතපය 10 විවේකී වෙන්න බෑනේ. ඕක කාය විවේකී චිත්ත විවේකී නෙවෙයි. ඒ උපදි විවේකී කතා කරන්නේ. අද කිසිම තැනක ලංකාවේ බණකට මේවා මාත්‍රිකා වෙනවද බලන්න. මාත්‍රිකා වුණොත් අහයිද? අතරමං හන්දි ගන්න කියන බණවලට ඔයගේ දෙයක් මාතෘකා කළා කරන්න බෑ. දැන් අපි මේකට එන්න බලන්න දවස් 3ක් ගියා. ටික ටික තමයි මේක හදාගෙන එන්නේ. ඉතින් ඒක දිගටම අහගෙන ඉන්නකොට ඕගොල්ලන්ට මම වඳින්න ඕනේ. ඊට පස්සේ ඒක හරියට ඒ කටියට අහන්න යමක් කියනකොට ඕගොල්ලෝ මට වඳිනවා. මෙතන තියෙන පොඩි ගනුදෙනුව මොකද අපි ඒකට සැදී පැහැදී ඉන්න නිසා මුළු වශයෙන් හදවතින් නෙවෙයි පුළුවන් වෙලාවට අපිට තේරෙනවා මේකේ තියෙනවා. මේ තුපාරායන වර්ගයේ සූත්‍රවල තාම ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර කියන්නේ මේ විවේකයේ කියලා අහන්නේ මේ කාය විවේකේ නෙවෙයි, චිත්ත විවේකේ නෙවෙයි, උපදි විවේකේ. ඉතින් ඒකට ගිහිල්ලා ඒ කෙනාට උත්තරයක් දෙනවා මිසක්කා. ඔය ප්‍රශ්න විචාරපු කට්ටියකින් කිව්වනේ මට සමාට නිදිමත වගේ එකක් වෙනවා සාන්ද ගැස්සිලා අවදි වෙනවා සාන්ස අවදි වුණාට ඉස්සලා බලනකොට මම මොකුත් වෙලා තියෙනවද දන්නේ නැහැ. එතන මම හොඳට දන්නවා හිමීට ඒ විවේක තැන්ට යනවායි කියලා එයා කියන වචනෙන් තේරෙනවා මේ මාංශ පොත් බලලා නෙවෙයි මාව පිනවන්න කියනවා නෙවෙයි සෑහෙන
භාවනා කරලා කමඨාන් වාර්තා 7-8ක් වරද්දගෙන පස්සේ තමයි යා වාර්තා කරන්නේ මම හොඳටම බැලුවා විවේක වෙනවා. ඉතිහාගේ රචන කියනකොටම තේරෙන්නේ නැත්නම් අහන්න පුළුවන් මේ විවේකයට බයක්ද ආවේ කැමැත්තක්ද කියලා. ඉතිහා එතකොට අන්ධ බදල් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ රචනේ පැහැදිලිව පේන තියෙනවා ලියලා තියෙන බයක් දැක්කා වගේ. එහෙම නැත්නම් ලියලා තියෙන එක සතුටක් කරගන්න. ඉතින් අහන්න වෙනවා ඕක නැවත නැවත එන විදිහට යම් ආකාරයෙන් කටයුතු කළ හැකිනම් කරන්ඩ ඔය බය හෝ ඒ තියෙන ආසාව ඉවර වෙනකම්. ඉතින් ඒක තේරෙයිද නැද්ද කියන්න බෑ. අහගෙන ඉන්න කට්ටියට තේරෙන්නේ නැහැ කියලා නම් හොඳටම තේරෙනවා. මොකද ඒගොල්ලෝ එතෙන් ඇවිල්ලා නැහැනේ. ඒ අහගෙන ඉන්න කට්ටියට සාපේක්ෂව තමයි මෙයා කමඨාන සුද්ධ වෙන එකනට සුද්ධ වෙන්නේ සංසාරේ කොච්චරක් අපි මේක පතාගෙන ගියාද එක්ක මේක නැති කරන්න ගියාද නෑ මේක මනාපමනාප නැති වෙනකම් මේක දිගට කරපන්. ඉතින් ඕකට වැඩිය වෙන එකක් මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියයිද? කාශ්‍යප බුදුහාමුදුරුවෝ කියන්නේ නැද්ද? නැත්නම් මේක අපේ සරුවච්චාන්සේ හොයාගත්ත එකක්ද නෑ. ඕවා න්‍යාය ධර්ම. එතෙන්ද ගියේ කෙනාට විතරක් ඩොක්කක් අනින්න පුළුවන්. ගියේ නැති කෙනාට කියලා වැඩක් නෑ. යාට තේරෙන්නේ මේ කාය විවේක ගැන කතා කරනවා කිය. නැත්නම් චිත්ත විවේක ගැන කතා කරනවා. නැත්තේත් නෑ ඉවත් ආංශික වශයෙන් ඇත්ත තමයි. නමුත් මේ වගේ වෙලාවකදී මේ කතා කරන්නේ මෙච්චර පයින් ඇවිල්ලා බනහන මිනිස්සයා ඒ උපදි විවේකය මම කොහොමද තේරුම් ගන්නේ? යථාව ආකාශෝ රූප ධර්ම ගැන කතා කරනකොට රූප ධර්ම දෙකක් මැද තියෙන අවකාශයට කියනවා පරිච්ඡින්න අවකාශය කියලා. එහෙම නැත්නම් රූප ධර්මයක් තිබුණ තැනින් ඒක අයින් කෙරුවට පස්සේ එතන කටිනුග්ඝාටම අවකාශය කියලා කියනවා. තිබුණ තැන තියෙන හිස් තැන තියෙනවා දැන්. ඒක නිසා මට කියලා දෙන්න ස්වාමීන් වහන්සේ මේ දේවල් හොයාගෙන එකතු කරගෙන යන මේ පෙරේත ජනතාව ඉන්න තැන මට ආකාශය හොයාගෙන යන හැටි. අවකාශයක් දෙන්න මට. අපි සාමාන්‍යයෙන් පන්තියට යනකොට ටීචර්ට excuse me කියලා යන්නේ. අපි හාමුදුර කෙනෙක් ගාට යනකොට ඕකාස හම්බන්තේ කියලා තමයි මොනවාට කියන්නේ මට මේක කියන්න මට අවසරයක් දෙන්න ස්වාමීන් වහන්සේ. මට ඉඩක් දෙන්න. ඕකාසං කරෝත මට ඉඩක් දෙන්න. වැඩිහිටියන් ඉල්ලනවා ඕකාස හම්බන්තේ. ඒ ඕකාසය දෙන්න කියලා කියනවා මෙයා. අපි මේ සංසාරේ තියෙන දේවල් එකතු කරලා රේඛයක් දාලා කුණු කන්දල් එකතු කර කර ඉන්නකොට ඒ දේවල් අතරමැද තියෙන අවකාශයට කොහොමද සංචම යන්නේ? අම්මා කියලා දෙන්නෙත් නැහැ, තාත්තා කියලා දෙන්නෙත් නැහැ, පන්තලේ කියලා දෙන්නෙත් නැහැ, ඉස්කෝලේ කියලා දෙන්නෙත් නැහැ. දේවල් එකතු කරන එකනේ කරන්නේ. මට අර විවේකයේ වගේම වචනයක් තමයි ආකාශය කියලා දෙන්නේ. මේ දේවල් යමක් නැති තැන, ඒ නැති තැනට අජටාවකාශය කියලා කියනවා. අජට කියලා කියන්නේ ගැට වදින්නේ නැහැ ඒතර. ආතතියක් එන්නේ නැහැ ඒතර. අසහනයක් එන්නේ නැහැ. පටලවිල්ල කරන්න පුළුවන් දෙයක් තිබුණොත් විතරයි. ලෝකේ තියෙන තාක් පටලවිලි ආතති ඔක්කොම තියෙන්නේ දේවල් එක. දේවල් නැති හිස් දෙකක් අතර මැද තියෙන අවකාශයේ කිසිම ප්‍රශ්නයක් කවදාකවත් එන්නේ නැහැ. ඒ නිසා ඒකට අජට කියන වචනේ තියෙනවා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජ. මේ ජහමනයා එහෙම නැත්නම් මේ මහජනයා ගැටම තමයි. ඇතුළෙත් පැට පිටත් ගැට ගැටෙන් ගැටේ වැඩි වැඩි යනවා. මොකද එයා දේවල් වලට කැමති නිසා. නමුත් මේ දේවල් තියෙන විශාල අවකාශයක කවදා හරි කවුරු හරි ඔය මිනිස්සු දේවල් වලට කරදර වෙද්දී තමයි අවකාශය දිහා බලන්නේ කිව්වොත් ඒකට ෆ්‍රික්ෂන්ලස් පාත්. ඒ පාත් එක කවුරුත් හැප්පෙන්න කවුරක්වත් නැහැ. ඒක වෝක් ඕවර් එකක්. එහෙම නැත්නම් නිතරංග ජයක්. මොකද මිනිස්සු යන්නේ දේවල්නේ. අනේ නිදුකානන් වහන්සේ බ්‍රහ්මයන් වහන්සේ මට මේ ආකාශය කියලා දෙන්න. ඒ කියන්නේ හුස්ම දෙකක් අතර තියෙන හිස්තන කියලා දෙන්න. පය බිම තිබ්බහම ලේවකේ බිම වදින්නේ නැති හැටි දකින්න මට කියලා දෙන්න. වම තිබ්බහම මට දකුණ තේරෙන්නේ නැති කියලා දෙන්න ස්වාමීන් වහන්සේ. මට සද්දයක් ආපුවම මට වම දකුණ තේරෙන්නේ නැති හැටි කියලා දෙන්න ස්වාමීන් වහන්සේ. මට සද්දයක් යනකොට ආනාපානෙ තේරෙන්නේ නැති යනවට කියලා දෙන්න ස්වාමීන් වහන්සේ. අපේ එදිනදා භාෂාවට දැම්මොත් කියන්න තියෙන්නේ මේ සක්මන් කරගෙන ඉන්නකොට සද්දයක් ඇහිච්චාම හොඳට බලන්න සක්මන පේන්නේ නැතුව යනවා. නතර වෙලා නැහැ. රූකඩේ සක්මන් කරනවා. මගේ හිත තියෙන්නේ සද්දේ.
ඒකට පොළොව ඔලුවේ ගහගෙන අඬාගෙන මැරීගෙන බලන්නකෝ මෙච්චර සිල් අරගෙන සක්මන අතු ගාලා වැන්දලා පටන් ගත්තේ සක්මන ඒතිත් බලන්නකෝ මේ කඩප්පුලි සද්දයකට ගියා. ඔය සින්දු කියන එක මැරෙන්න ඕනේ මට මේ කරන අපරාධෙට කියලා මේ සක්මන් යනවා. හැබැයි යාර දන්නේ මේ හිත පිට ගිය නිසා සක්මනට හිත දාගන්න බැරි කමක් නැහැ. ඒ අවකාශයක් එතන තියෙන්නේ. ඒක බලපං. සක්මනිත් බලපං. පරියන්කෙත් බලපං. බත් කනකොට බත් කන්න පුදුම ආසාවක් තියෙනවා. කනකම් පත්‍රේ කියවනවා, ටීවී බලනවා. ඒ කරන කිසිම වෙලාවක මොනවද කන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒක සීමාව දන්නේ නැහැ. අන්තිමට කනවල රෙඩි ඕනට රෙඩි කාලා. අන්තිමට මේ ඔබේසිටි ඇවිල්ලා කාලා ගණ්ඩ දෙයක් නැහැ. ඒ පව් ලස්සන කෙල්ලෝ අප්පා මේ ඉස්සා තම්බල ගත්තා වගේ ලස්සන සුදු පාටයි. අනේ මස් වැක්කිරෙනවා කඩේක වාගේ. දන්නවනම් මෙච්චර ඒතිෙද්දිත් වැඩේ ජංක් ෆුඩ් කනවා උදේ ඉඳලා හැන්ද වෙනකම්. සීමාව දන්නේ නැහැ. සීමාව දන්නේ නැහැ. එකෙකුට කන්න ඕනේ ඔළුව ප්‍රමාණය ආහාර ටික. මුන්ට තියෙනවා කාලා. ඉතින් මේ කඩුවෙලට ඇවිල්ලා මේ මනෝරි සෙනනායක කියනවා සාංශ තාම අපේ තත්ත්වයට ඇවිල්ලා නැහැ. ඒ උණ්ඩ කාලා සීමාව දන්නේ නැහැ. ඔහි කක ඉන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ අලන්තාටක කාකපෙయ్యක ඒ කියන්නේ නැගිටිනකොට අත දෙන්න කවුරු හරි ඉන්න ඕනේ. මේ දාගෙන ඉන්න උතුරු සැලුව බිමට වැටෙනවලු. කාපුවාම කට දෙපැත්තේ එකතු වෙන දේවල් විතරක් කපුටෙකුට බඩ පිරෙන්න කන්න පුළුවන්ලු. වර්ණ පහක් කියන බුදුහාමුදුරේ බමුණුබත් කැම කන හැටි. ඉතින් මේ ළමයි මේ පොඩි ගෑනු ළමයි පිරිමි ළමයි කාලා සීමාව දන්නේ නැතුව එතනම කක්ක වෙනවලු. යාට තේරෙන්නේ නැතුළු මේ දැන් මේ කක්ක පිට උණයි කියලා. චූ පිට වෙනවලු තේරෙන්නේ නැතිලු. ඉතින් ළඟ ඉන්න කට්ටිය ගානකොට තමයි මේ මටද මමද කවුරු හරි පොඩ්ඩක් ඇඟිල්ලෙන් ඇල්ලලා පෙන්නනකොට මේ මේවට තමයි කක්කා කියන්නේ කියලා. ඒ තරමටම සෙන්සස් නැහැ. ඒ තරමටම සෙන්සස් නැහැ. තාම වෙලා නැහැ කිව්ව ලංකාවේ වුණා. අපිට උනත් කලබලයක් වෙච්චාම බය වෙච්චාම චූ කක්කා පිට වෙනවා. ඒක ඉතින් බරපතල ආතතියක. මේ ඒ ළමෙන්ට ඒක තේරෙන්නේ නැතුව ගිහිල්ලා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් වෙයිද දැනගන්න මේ දේවල් එකතුනොත් ප්‍රශ්න තියෙනවා. ආකාශයේ එහෙම එකක් නැහැ මේ. මේක නතර කළ යුතු තැන. බ්‍රේක් එක ක්ලච් එක මොකක්වත් නැහැ. මොකද ධනපති පවුල් ඛණ්ඩ බොණ්ඩ ಜಾති ඔක්කොම තියෙනවා. ඊළමෙන්ට සීමාවල් නැහැ. ඉතින් මේක තේරුම් ගන්න දැන් අපි වගේ ඛණ්ඩ උපයන්න ඕන જાතියක් නේ අපි. ඒ වුණත් අපිට ප්‍රමාණේ හරියට ආහාරයේ මත්ඤ්‍යතාවය කියන එක බුදු වුණාට පස්සේ රකිය යුතු ප්‍රතිපදාවක්. බුදුහාමරගේ 15 ගුණ වල එකක්. ආහාරයේ මත්ඤ්‍යතාවය. හුස්ම ගන්න ඕන ප්‍රමාණය දන්නේ, කැම ගන්න ප්‍රමාණය දන්නේ, වතුර බොන්න ඕන ප්‍රමාණය දන්නේ, යාළු ආශ්‍රය කරන ප්‍රමාණය දන්නේ. ඉතින් අපිට අර හිස්තන දන්නේ. මොකද දේවල් වලට තියෙන ආසාව. ඉතින් මේ ඇවිල්ලා අහනවා සාංශ මට ආකාශය මේ ද්‍රව්‍ය වල අභාව ප්‍රඥප්තිය. නැත්නම් හුස්ම ගෙවෙන තැන. වම දකුණ ගෙවෙන තැන. මේක පොඩ්ඩක් මට කියලා දෙන්නකෝ. ඒ මොකද ඒක රැකිය යුත්තක්ද නැත්නම් ඒක මුස්පෙන්තුවක්ද? බයක්ද? චකිතයක්ද? ඉතින් බුදුරජාණන්තෙන් අහනවා මේ අහන ඇහිල්ලෙන් පේනවා මෙයා හොඳට ආනපනේ හසුරලා තියෙනවා. එයා දන්නේ ආනපනේ මුලට අගේ දෙන්නද, මැදට අගේ දෙන්නද, ගෙවෙන තැනට අගේ දෙන්නද කියලා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අහන ඇහිල්ලෙන් එයාට මේක පිළිබඳව පරිචයක් තියෙනවා. මට බ්‍රහ්මයන් වහන්සේ මට ආකාශය කියලා දෙන්නේ. මේ කියන්නේ ද්‍රව්‍ය නැති තැන, ගෙවෙන තැන, අභ්‍යාපජ්ජමානෝ. ඒකට මේ ඇති වුණා දේවල් තුනේ අපිට මේක ලැබුණා හොඳයි, මේක ලැබුණ නරකයි කියන ආකාශයට එහෙම එකක් එන්නේ නැහැ. ආකාශය ලැබලා ආඩම්බර වෙන්න දෙයක් නැහැ. නැති උනායි කියලා කනගාටු වෙන්න දෙකුත් මේ ආකාශයනේ කතා කරන්නේ. ඉතින් ඒක අයින් කරලානේ භෞතික විද්‍යාව උගන්වන්නේ. භෞතික විද්‍යාව කියන්නේ ඒක නැති මේ ත්‍රිමාන රූපී කොන්ක්‍රීට් ද්‍රව්‍ය කියන්නේ. ඒ හිස්තන පල්ලියට තියන්නේ කිව්වා. අල්ලන්න පුළුවන් දේවල් විද්‍යාඥයන්ට දුන්නා. රානේ ඩෙකාට් කිව්වා මේ දේවල් වල තියෙනවා අල්ලන්න පුළුවන් තා බැරි දේ පල්ලියට තියන්න. පල්ලියේ එන්න එපා අල්ලන්න පුළුවන් දේවල් කතා කරන්න ඒක විද්‍යාවට දුන්නා. ඉතින් ඒක දිගේ අවුරුදු 200ක් ගිහිල්ලා තියෙනවා මේ අල්ලන්න පුළුවන් දේවල් මත. මේ අල්ලන්න බැරි දේවල් මතයි නිවන තියෙන්නේ කියලා කිව්වොත්
බටහිර ලෝකේ ඉන්න අමනියෙකුට තේරුම් ගන්න පුළුවන් වේද? බටහිර ලෝකේ බා ලංකාවේ ඉන්න අමනියෙකුට කියන්නකෝ බලන්න. අල්ලන්න පුළුවන් දෙයක් කිසිම නිවනක් නැහැ. මේක තියෙන්නේ අල්ලන්න බැරි දෙයක. ඒ නිසා අල්ලන දේ අල්ලපන්. අල්ලලා හොඳට ඒකේ සීමාව දැනගෙන සීමාව පොඩ්ඩක් යහට ඵලයක්. ඒකට අවකාශය තියෙනවා. එහෙම නැත්නම් ආකාසානං ඡායතනෙ කියන නැත්නම් රූප ධානය වගේ එපිට කටිනුග්ගහටම අවකාශය. කසිනුග්ගාසම තමයි වෙන්නේ. කසිනේ දිහා බල්ලා ඒකේ ධාන වඩලා හතරම බල්ලා ඒ කසිනේ තියෙන තැන හිස් කෙරුවොත් අයින් කෙරුවොත් මොකද්ද තියෙන්නේ කියලා බලන්න කියනවා. ඒක සාපේක්ෂතාවාදය පිළිබඳ ඉතාම ගැඹුරු ප්‍රායෝගික තැනක්. ඒ දේ එතන තියෙනවා හරි ෂුවර්. ඒක නැත්තම් මොකද්ද තියෙන්නේ? ඒක ලස්සන උපමාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිතා ගන්න බෑ. දැන් ඉන්න ක්වොන්ටම් ෆිසික්ස් කෙනෙකුටවත් හිතන්න බෑ. බුදුරජාණන් වහන්සේ අහනවා සිව්මෙතුරු කවුලක තට්ටු 7ක බිල්ඩින් එක උඩම තියෙන අතර පැත්තට කවුළු 4ක් තියෙන රජ්‍ය රෝගාව තියෙනවනේ ඔත්තු බලන්න සිව්මෙතුරු කවුල කියලා එක. ඒකේ නැගෙනහිරින් ඉරපායනකොට ආලෝකයට මොකද වෙන්නේ කියලා. ඒතර කියන බස්නාහිර බිත්තියේ එළිය වැටෙයි කියලා. නැගෙනහිර ඉරපායනවා. ඒතර බස්නාහිර බිත්තියේ එළිය වැටෙයි. ඒතර බුදුරජාණන් බස්නාහිර බිත්තියක් නැත්තම් අහිනම් ආලෝකයේ ගිහිල්ලා රජුරන්ගේ මාලිගාවේ රාජාංගණයට වැටෙයි. පල්ලෙය බිමට වැටෙයි. තට්ටු හදේ. හොඳයි. එතකොට එතන පස් නැත්තම් ඉතින් විශාල වලක් නම් ඉතින් අඩිය වතුර ඇතුලේ වතුරට වැටෙයි. ඊට පස්සේ එතන වතුරක් නැත්තම් අවකාශයක් නැති. ඒ කියන්නේ හිල තියෙනවා නම් ලෝකේ එහා පැත්තේ මතුවෙන විදිහට මොකද වෙන්නේ ආලෝකයේ? ආලෝකේ හැප්පෙන තැනක් නැත්තම් ආලෝකේ නැහැ. හැප්පෙන තැනින් තමයි ආලෝකයේ තියෙන්නේ. ආලෝකය කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. බිත්තිය හැපුණොත් බිත්තිය ආලෝකය කියනවා. රාජාංගණයට වෙනකොට රාජාංගනේ ආලෝකය කියනවා. ලිඳකට වෙනකොට ලිඳේ ආලෝකය. ලිඳ ඇතුලේ පල්ලක් නැත්තම් ආලෝකයක් නැහැ. අජිතාවකාශය ගත්තොත් මෙතන මේ වෙලාවේ ආපොඩ්ඩකින් එළියට කියලා බලුවා අන්ධකාරනේ පෙන්නේ. ඒක ආලෝකේ තන්නේ කර ගිලිලා තියෙන්නේ. හැප්පෙන්න දෙයක් නැති නිසා පේන්නේ නැහැ. ඉතින් අපි කියනවා මේ ආලෝකේ නැහැ කියලා. ආලෝකේ තියෙනවා. ඒක පරාවර්තනය කරන්න චන්ද්‍රිකාවක් නැහැ. චන්ද්‍රිකාවක් තිබ්බාම මේක දිලිසෙනකොට අපි නෝ චන්ද්‍රිකාව දිලිසෙනවා කියලා නෑ. දිලිසෙන්නේ ආලෝකේ පරාවර්තනය කරන දේ. ඉතින් ඒ නිසා මේ දේවල් දිහා බලබලා ඉන්න මේ පොට්ට අමන ජනතාවට තරු පෙනුනට තරු දෙකක්ම තියෙන හිස්තැන දකින්නවද අපි? කද්දාකවත් දකින්නේ. ඒක විශාල ශිල්පයක් නෑ. තරු කියලා දැක්කොත් නසස්තරි කියලා කියනවා. තරු දෙකක්ම තියෙන හිස්තැන නිවන. ඒක බලන්න ශිල්පයක් නැහැ. ඉතින් මෙච්චර දුර ආපු මේ දෝතක කිනෝ සාංශ මට කියලා දෙන්න මේ අවකාශය බලන්න. එහෙම නැත්නම් අහන්නේ මම දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ අවකාශයේ බැලීමේ ප්‍රෝධිනයක් තියෙනවාද? ඔබ වහන්සේ ඒකෙන් මේ නිවනට වැඩක් ගන්න දන්නවද කියලා. නැත්නම් ප්‍රශ්නේ කොට වෙන්නේ නැහැ නේ. ඒකට වෙන්නේ ඒක අභ්‍යාපජ්ජ මානෝ. ඒක නිසා විකාර වෙන්නේ අවකාශයට තණ්හා මාන දිට්ඨි පිහිටන්නේ නැහැ. තණ්හා මාන දිට්ඨි පිහිටන්නේ අවකාශයේ තියෙන දේවල් මත. අද්‍රව්‍ය මත තණ්හාමාන දිට්ඨිය නැහැ. ඉතින් එවැනි කෝලං වලට විකාර රූපී වෙන්න නැති ආකාර විකාර වලට වෙන්නේ නැති අවකාශය ගැන මට කියලා දෙන්නයි කියලා. කියලා දෙන්න කියලා කියන්නේ ආහනෝ ස්වාංශේ එතනද ඔබ වහන්සේ දන්න ගැටේ ලියන තැන. ඉතින් එතෙන්දී අනකම්ම මේ ප්‍රශ්නේ බුදුහාමරගේ කටටම දෙනවා ගෙනල්ලා. මට මේ අවකාශය මම දැකලා තියෙනවා මම දන්නවා එතනද ප්‍රශ්න තියෙන්නේ කියලා. ඒක ඉවරනාට පස්සේ කියන්නේ අවකාශය එහෙම නැත්නම් අර කියන මේ විවේකේ ඒක ගොඩක් වෙලාට සමානයි. මම ඒකේ හැසිරෙන්නම් ඉදේව සන්තෝ අසිතෝ චරෙය්‍යං. එහෙමනම් මම මෙතනම දැන් ওই ටික ඔක්කොම මට මෙතන ගන්න පුළුවන් දැන්. අවකාශයත් මෙතන ගන්න පුළුවන් විවේකයත් මෙතනම ගන්න පුළුවන්. එතනම මේ මොහොතේම මම මේක හැසිරුණොත් ඒ ඔබ හන්තේ කියනවනම් ඒක තමයි කරන්න ඕන කියලා මෙතනම ගත්තොත් මම මෙතනම සාන්ත තත්ත්වයටපත් වෙනවා. මම මෙතනම අනිශ්චිත තත්ත්වයටපත් වෙනවා. දේවල් වල රඳා පැවතිච්ච මගේ දේවල් වලින් ඇති වෙච්ච කෙලෙසිලා ගන්න දෙයක් නැහැ දැන්. ඔබ හන්තේ කියනවනම් මේ විවේකයයි ඔබ හන්තේ කියනවනම් මේ ආකාශයයි පිළිබඳව මං අහපු ප්‍රශ්නෙට ඔතන තමයි උත්තරේ කියලා. එතෙන් මට ඔබ වහන්සේගේ පොඩි තල්ලුවක් ඕනේ. එහෙම නැත්නම් ඔබ වහන්සේගේ අනුමැතියක් ඕනේ මේකට. එහෙම නැත්නම් ඔබ වහන්සේගේ අනුග්‍රහයක් ඕනේ මේකට. පොඩි සපෝට් එකක් ඕනේ. එහෙමනම් මේ දැන් නිවන තියෙන්නේ. ඊට පස්සේ ඉන්දියාවට යන්න හෝ මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමරෝ දකින්න හෝ නෙවෙයි
ඉතින් මේක කමඨාන් සුද්ධ කරනකොට මේක ඈත්මෑත් කරලා දැන් ඔය ඔතන තමයි පුතේ පාර. ඔතන තමයි දොරටුව තියෙන්නේ ගල් දොරේ. ඔක ඇතුළට ඵලයන් කියලා කිව්වහම ඒක පේන්නේ මහා පාළු විවේකී කිව්වහම කිසිම දෙයක් නැති අවකාශය කිව්වහම කිසිම ගන්න දෙයක් නැති මහා මුස්පේන්තුවක් විදියට මේ ජීවිතේ නිවන් දකින්න නැති කෙනාට මේ කල්පාන්තයේ වහින වැස්සට තෙමිච්චාම හැම එකාටම හැම එකා පේන්නේ තිරසනෙක් වගේලු. අහුවෙන හැම එකක්ම පේන්නේ ආයුධයක් වශයෙන්ලු. දැන් මේක මට පැනලා කයි කියලා දැකපු ගමන් ගත්ත දෙයින් ගැහුවා මැරුවා. මුරුක සම්වැසර තෙමිච්චාම එමළු වෙන්නේ. අද ඒක තමයි මනුස්සයර වෙලා තියෙන්නේ. හැම එකාම සැකයි. හැම රාජ්‍යයක්ම අනික් රාජ්‍ය ගැන සැකයි. අල්ලපු ගෙදර මනුස්සය ගැන සැකයි. ඉතින් අපි අතර බලන්න අඩු ගානේ මේ එක එක අම්මලාගේ දරුවෝ එක තැනට ඇවිල්ලා අපි ගාව එක එක සැක කරන්නේ නැති ගතියක් තියෙනවා. උත් ඇවිල්ලා තියෙන භාවනා කරන මාත් ඇවිල්ලා තියෙන භාවනා කරන අපිට ප්‍රශ්නයක් නැහැ නේ. මේක පොඩි සෙල්ලමක්ද පුළුවන් ද අපිට කරන්න බුදු කෙනෙක් පහළ වෙච්ච නැති කාලෙක. පුළුවන් ද ඒක නිකන් අපිට මේ අපිම අප වෙලා කැපෙලා කෙරුවේ නැත්තම්. අන්නේ මේ විශ්වාසය බුදුරජාණන් කියන්නේ සමග්ගාණං තපෝසුකෝ. භාවනා කරන්නන් අතර සමගිය වේවා. පුද්ගලිකව නිවන පතපං. සෙනග අතර සමගිය පතපං. දවසක් කිසాగෞතමී බුදු ඉන්න තැන බුදුරජාණන්සේට හචිස් එකක් කරනවා. ඒ කියන්නේ කිවිසුමක් කරනවා. කිසాగෞතමී කියනවා සාරවත්යන් ආශ්‍රිත දීර්ඝායුෂ වේවා කියලා. පොඩි උන්ට කිවිසුම් යනකොට ආයිබෝන් කියලා කියන්නේ. කිසాగෞතමී වෙන්නේ මගේ උකුලේ හැදිච්ච කොල්ලනේ මේ බුදු වෙලා ඉන්නේ. දීර්ඝායුෂ සාරවත්යන් කියනවා කිසాగෞතමී සාරවත්යන් වහන්සේලාට සුබපතන ක්‍රමය ඕක නෙවෙයි. එතකොට කිසాగෞතමී දන්නවා මල පැන්නයි කියලා. කිසాగෞතමී රහත් උතුමාවියක්. සාරවත්යන්න්සේ කියනවා ඔබ පතපං සංඝයා අතර සමගිය වේවා කියලා. ඒක තමයි මගේ දීර්ඝායුෂ. ඔබට පුළුවන් නම් එක චිත්තක්ෂණයක් සංඝයා අතර සමගිය දීපං. ඒකයි මට ඕනේ. මට මගේ ජීවිතේ ඕනේ නැහැ. මගේ දීර්ඝායුෂයක් ඕනේ නැහැ. ඉතින් බලන්න බුදු කෙනෙකුට ව්‍යවහාර ක්‍රමේ. අපි හැචිස් ගියාම පොඩි එකාට අයිබෝන් කියලා කියනවා. පොඩි එකා අපිට ඔහොම බඩ කියන්නේ නැහැ නේ. අම්මා මේ පිසු කෙලින් දෙන්න එපා. මට ඔහොම නෙවෙයි සුබපතන්නේ කියලා එහෙම කිව්වොත් එම් පොඩි එකා අම්මා කට රත් වෙන්න ගායි වෙල්ල වැහුම් ගෙඩියක් වගේ වෙනකම්. තෝ එනවද මට උගන්නන්න අපේ අම්මත් ඕකයි මට කියන්නේ. තෝ කට බහන හිටපියේ තොට කිවිසුමක් කියන්න මට අයිතියක් තියෙනවා. තොට දීර්ඝාෂ වේවා කියලා කියන්නේ. බුදුහාමුදුරු දෙන්නේ නැහැ. බුදුන්සේ කියන්නේ සමගිය වේවා කියලා. ඉතින් අපි අතර සැකේ නැත්තම් විශ්වාසා පරමාඥාති කියලා. ඒකටද අපි ආවේ නිසන් වලට නෑ. නමුත් ඒක අපිට හම්බෙච්ච අතිරේක ලාභයක්. අපි එකිනෙක විශ්වාස කරනවා. ධක්ටි ප්‍රමාණි. එතකොට අපි ළඟ තියෙන මේ විශ්වාසය නිසා අපිට මේ තණ්හා මාන දිට්ඨි උපයන්නේ නැහැ. ඉතින් උගදෙනෙක් බලනවා මේ මිනිස්සු මේ එක එක අම්මලාගේ දරුවෝ එක තැනට ඇවිල්ලා ඒක බත්තලිය බත් කාලා ඒක පැදුරේ පුදීලා කොහොමද මේ සමගියෙන් ඉන්නේ කියලා. දෙවි ගෑනු පිටිමි ඉන්නවා ඔක්කොම ඉන්නවා ඒ උනට ඒ පවුලක තියෙන ඒ මම කියන්නේ kind mindful family කියලා. මේ පවුලකට ආපුවම අපිට දැනෙන මේ විවේකයේ හිතන්නේ ආධුනිකාව වේවා වලපුරුදු කෙනෙක් වේවා ඒ දේ අපිට ඇයි ගෙදරකදී ගන්න බැරි අම්මලා තාත්තලා ගහ ගන්නවා මේ එකම පවුලිය ගහ ගන්නවා වෙරළුගේ ඩියන් අට කට කඩාගෙන එයිනොත් එකක් දෙගුරුන්ටත් තියාගෙන සත්කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන පැලිනි වැටට ඇයි මේ යන කොටාගෙන අපිට මේ වෙරළු ගෙඩියක් හම්බුනට අපි කොහොම කරුවක්වත් අපිට හම්බෙච්ච දේ බෙදාගෙන කනවා. ඒ යුනිවර්සිටි එකේ ඉන්නකොට ඌ කියන්නේ අපි වහ වුණත් හම්බෙච්චාම බෙදාගෙන කනවා. ඒකට අඩුයිනේ හම්බෙන ප්‍රමාණය. ලකවුරෙල් මට කැලක් ආනමවත් කාපන්. දීලා බලනකොට ඔක්කොටම පිස්සු පෙයි ගානක් නැහැ. එකෙක් විභාගෙට ගිහිල්ලා විභාගෙට වෙනම නින්ද යන්න ප්‍රශ්නෙටයි මේ ලෙඩ වෙනවටයි ඌ ඇන්ටිබයොටික්ස් ගන්නවා. බැටරි ගහලා තමයි විභාග ඉවරනකන් ඉන්නේ. ඉතින් අරු ගිල මට කැල දීපන්. අරුට ඉඳි පෙත්තක් දීලා. ලයිබ්‍රරි එකට ගිහිල්ලා ඌ බුදියගෙන පහුවෙන්ද උදේ 6ට යනකොට පොර ඉන්නවලු ඇතුලේ. මේ සිකියුරිටි ගාඩ් එනවා මොටෝර නින්ද ගිහිල්ලා. ඉල්ලුවොත් දෙනවා. ඇන්ටිබයොටික්ස් ගාවත් නිදි පෙත්ත ඒවා දෙකම වාස තමයි. නමුත් අරු ගිහිල්ලා භාවනායිනකොට නින්දට වැඩිච්චාම හෙට උදේ වෙනකන් දන්නේ නැහැ. ඒ නිසා කේමනන්ද සෝන්ති ඉන්න කාලේ කියනවා හොඳ නෑ ඉතින් මුගක් කියන්නේ.
මේ කේමනන් සාන්තිගේ මල්ලි කෙනෙක් හිටියලු මේ සාන්ති කඩයක් කරන ඉඳලා තියෙන. ඒ මල්ලි හරක් කවන්න යනවලු කුඹුර ගාවට ගිහිල්ලා හරක් කුඹුරේ කණ්ඩ ඇරලා පිටපැත්ත ඇරිලා ලෝ වැඩ කරාවේ කවි කීකියා ඉන්නවලු. දැන් කුඹුරු අයිතිකාරයට බනින්න විදියකුත් නැමෙස වැදගත් මිනිස්සෙක් ඇවිල්ලා කේමනන්ද හඳුරන්න කියනවලු ගිහි කාලේ බලන්න ඔයාගේ මල්ලි කරන වැඩි අපි මේ පොහොර දාලා වතුර හරවල තියෙන කුඹුරේ තනකොළ හරක් කනවා අර මිනිස්සයා ඉන්නවා බලාගෙන ඌ අනිත් පැත්ත හැරිලා අයියෙන් වෙලොවට සංගරාව කියනවලු. ඉතින් පස්සේ ආවට පස්සේ මල්ලිට කිව්වලු මල්ලි මේ මිනිසුන්ට ගහන්න නැත්තේ මේ පවුලේ වැදගත්කම නිසා. මේ මොකද්ද මේ කරන්නේ කියලා. උඹට කවුද කිව්වේ? මට කිව්වේ අතවලා. එයත් කියලා තියෙන අයිතිකාරය අපේ තව කෙනෙක් ලව්වා මට කිව්වේ කියලා. ඒතකොට කිව්වලු මේ කට්ටියටම බෙදිලා යනකොට බැනුම ටිකක් සැර අඩු වෙනවායි කියලා. දැන් අයිතිකාරය තව කෙනෙකුට කියලා ඒක කේමනන්ද හම්සෝප ගියේ ඉඳලා එයා මල්ලිට කියනවා කියලා ඕම තමයි කොයි දෙයක් කරුවත් කට්ටිය බෙදාගත්තාම කක්ක වුණා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා මේ සමිතියේ අපි හදා බෙදා ගන්නවා. අපි දුක්, අපේ කරදර, අපිට එන දුක් පීඩ අපි හෙලි කරනවා. අන්න එතෙන්දී අපි ළඟ ඇති වෙන මේ අනිශ්චිත ගතිය අපි මේ අම්බලමේ හම්බෙච්ච හිඟන්නෝ ටිකක් මේ බස් එකේ යනකොට හම්බෙච්ච බස් එකේ ගමන් කරන ටිකක් අපි කල විශ්වාසයක් තියෙනවා. ආන්නේ විශ්වාසය අපි ළඟ ඇති වෙන විශ්වාසය මෙතනදිම ගන්න ඕනේ. මේක අරගෙන අපි විශ්වාසවල ලබනාත්මෙන් දිලා උඹ මගේ අම්මා වේවා උඹ මගේ තාත්තා වේවා කුණු හරප මේ දැන් ඉදේව සන්තෝ අනිශ්චිතව මම මෙතන ගන්නද කියලා බුදුරජාණන්සේ අහනකොට උන්වහන්සේ කියන්නේ අහා කියන එක විතරයි. දන්න දේ එයා ඉස්මතු කරලා අහනවා සාංශ මෙන්න මේ අපි මෙතෙක්කල් බහන දේ විසිකරප ටික මම ඔබ හන්දෙන් ආන බුදුරජාණන් කියන එච්චර තමයි. ඒක තමයි මටත් කියන්න තියෙන්නේ විසිකරප ටික බලපන්. ඒකට වැඩි හරියනවා මෙතනින් ධර්ම දේශනාව නැත ගන්න. ශීල දිනාටම මේ තමන්ගේ භාවනාව අත්දැකීම් අලුත් ඇහැකින් බලන්න යෝනිසමංස්කාරයෙන් බලන්න සති සම්පජඤ්ඤයෙන් බැලීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා